අපි අද දරුවනේ කතා කරන්න යන්නේ පළවෙනි පාඩමේ අවසන් පාඩම් කොටස. ඒ කියන්නේ එකවන ඒකකේ 9 වෙනි උපයකට අදාළ පාඩම් කොටස වන සාර්ව පරිසරයේත් අවසන් කොටස. අපි මේ වල සාර්ව පරිසරයේ උප පරිසර කොටස් කීපයක්ම කතා කරා. ප්‍රජා පරිසරය, ආර්ථික පරිසරය, ස්වභාවික පරිසරය, තාක්ෂණික පරිසරය, දේශපාලන හා නෛතික පරිසරය, සමාජ හා සංස්කෘතික පරිසරය. අද කතා කරන අවසන් එක තමයි ගෝලීය පරිසරය. ග්ලෝබල් එන්වයරන්මන්ට්, ගෝලීය පරිසරය. දැන් මම ගිය පාඩම්වලදී ඔබට කියන්නට ඇති මේ සාර්ව පරිසරයේ පරිසර ඒකක 7 දිහාම ඔබ උපේක්ෂාවෙන් බලන්න. උපේක්ෂාවෙන් හිතන්න. උපේක්ෂාවෙන් බලන්න ඔබටම දැනෙනවා මේ සෑම පරිසර ඒකකයක් තුලම දකින්න පුළුවන් වෙන් කරගත හැකි සුවිශේෂී ලක්ෂණ හෝ ගුණාංග එකක් හෝ කීපයක්. දැන් මම කිව්වා ප්‍රජා පරිසරය තමයි සාර්ව පරිසරයේ තුල අපි සලකන විශාලතම පරිසරය. ඇයි ජනගහනයෙන් නෙමෙයි ඔක්කොම දේවල් නිර්මාණය වෙන්නේ. එහෙනම් ලොකුම පරිසරය ඒකයි. සාර්ව පරිසරයේ වේගයෙන්ම වෙනස් වන, වේගයෙන්ම අලුත් වන පරිසරය තමයි තාක්ෂණ පරිසරය. ඒ වගේම නිතැතින්ම යටත් විය යුතු නැත්නම් දඬුවම් ලැබෙන පරිසරය තමයි දේශපාලන නෛතික. නීතියෙන් අපි නීතියට එකග වෙන්න එපා. අන්න ඒ වගේ සුවිශේෂී ගුණාංග. දැන් දරුවනේ මේ අපි මේ විෂය කරගෙන යනකොට මම දෙන ප්‍රධාන අවවාදය තමයි අපි මේ විෂය ඉගෙන ගන්න ඕනේ, පාඩම් කරන්න ඕනේ විෂය ඉගෙන ගන්නකොටමයි. දැන් අපේ දරුවන්ට තියෙන ගැටලුවක් තමයි මම ඔය එක දේශන වලට ගියා පිටපළාත්වල ගියා මේ දරුවෝ කතාර ඒගොල්ලන්ට පාඩම් කිරීම කියන එක තේරෙන්නේ නැහැ. කෙලින්ම අහනවා අපිට හිතවත්වල ළඟට සර් අපිට පාඩම් කරන්න හැටි කියලා දෙන්න. පාඩම් කරන්න සර් හොඳම වෙලාව මොකද්ද? චුට්ටක් මාට ඉගෙන කියන්න හිතුණාද? අපි ඔක පටල ගන්නවා අපි හිතනවා ඉගෙන ගන්නවා ඉස්කෝලේ වෙලාවෙ. නැත්තම් ටියුෂන් පන්ති කාමරය තුල වෙලාව තුල ඉගෙන ගන්නවා. ගෙදර ගිහලා රැයට පාඩම් කරනවා. ඕක වැරදි. ඔය වැරදි මතේ අපි එල්බගෙන ඉන්න තාක්කල් අපට උසස් පෙළ විභාගයේ විශිෂ්ට ප්‍රතිඵලලාභීන් වෙන්න බෑ දරුවෝ. මතක තියාගන්න ගුරුවරයා උගන්වනවනේ ඔබ ඉගෙන ගන්නවා. ඉගෙන ගැනීමයි පාඩම් කිරීමයි එකම මොහොතේ එකම ස්ථානයේදී වෙන්නට ඕන. ගෙදර කතාවන්නේ. මම උගන්වනකොට ඔබ ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න මොහොතේම ඔබ පාඩම් කරනවා. ගෙදර ගිහිල්ලා මොකද්ද කරන්නේ? නැවත සලකා බැලීමක් විතරයි. නැත්නම් අපි කියන්නේ රිවයිස් කරනවා කියලා එච්චරයි. උගන්වනකොටම ඔබ පාඩම් කරන්නට ඕනේ. තේරුම් ගන්නට ඕනේ. ඔහොම කියද්දී සමහරවල් මගෙන් අහලා තියෙනවා SIT ඉගෙන ගන්න ගමන් සර් පුළුවන් දෝදවල් කරන්න. දැන් ඉගෙන ගන්න ගමන්ම පාඩම් කරන්න පුළුවන්ද? පුළුවන්. පුළුවන් කරන්න. කොහොමද මේ කරන්නේ? ඉගෙන ගන්නවා කියන්නේ මෙහෙමයි. ඉගෙන ගන්නවා කියන්නේ ගුරුවරයාගේ විෂය කරුණු පැහැදිලි කර දීමේ දේශනවලට ගුරුවරයාගේ විෂය කරුණු පැහැදිලි කිරීමේ වැඩමුළු වලට ඔබ නිර්වුල් මානසිකත්වයකින් දායක වෙනවා. නිර්වුල් මානසිකත්වයකින්. මම දරුවන්ට කියන්නේ ඔබට විවිධ ප්‍රශ්න තියෙනවා. මටත් තියෙනවා, අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා. විවිධාකාරී ප්‍රශ්න, සමාන ප්‍රශ්න, අසමාන ප්‍රශ්න තියෙනවා. ඔබ පන්ති කාමරයට හෝ දේශන ශාලාවට හෝ නැත්නම් මංගත අධ්‍යාපන ක්‍රමයට ඔබ ඔබේ නිවසේ යම් ස්ථානක ස්ථානගත වීමේදී අර සියලු ප්‍රශ්න ඔබ අමතක කරන්න ඕන. සියලු ප්‍රශ්න මානසික ඔළුවෙන් අයින් කරන්න. අයින් කරගත්තම ඔබ විවෘත මානසිකත්වයෙන් එන්න ඕන. ඇවිල්ලා මම අද මේ සම්බන්ධ වෙන්න යන්නේ අසවල් පාඩම ඉගෙන ගන්නයි. මම මේ පාඩම 100%ක්ම සාර්ථකව ඉගෙන ගන්නවා. මට වෙන ගැටලු නැහැ. මගේ ප්‍රශ්නේ මගේ ඔළුවේ ප්‍රශ්න නැහැ. මට හිතන්න දේවල් නැහැ. මට හිතන්න තියෙන එකම දෙයයි පාඩම ධාරණය කරගෙන ඉපමණ හිතන්න තියෙනවා. මට ඒක කරන්න පුළුවන්. මම ඒක කරනවා. මට කිසි වෙහෙසක් නැහැ. මට මහන්සියක් නැහැ. මට අලස බවක් දැනෙන්නේ නැහැ. මට කම්මැලිකමක් දැනෙන්නේ නැහැ. මට පාළු ගතියක් දැනෙන්නේ නැහැ. මම හරිම ආසාවෙන් ව්‍යාපරද්දිනේ රසවතෙක් විදියට මේ පාඩමට මම දායක වෙනවා කියලා ඔබ ධනාත්මක හැඟීම් වලට එන්නට ඕනේ. මම මේ අධ්‍යාපන මනෝවිද්‍යාවෙන් බිදක් ඔබට කියන පාඩම් කිරීම සම්බන්ධව. එතකොට එහෙම හිතලා ඔබ ගුරුවරයා උගන්වද්දී ඔබ තර්ක කරන්න ඕනේ. දැන් හිතන්න මම දැන් කරනවා ගෝලීයකරණය ගැන තව මොහොතකින්. මොකද්ද මේ ගෝලීයකරණය කියලා ඔබ තර්ක කරනවා.
තේරෙනවද? මමත් තර්ක කරනවා ඔබත් තර්ක කරනවා. මම උගන්වන ගම ඔබත් තර්ක කරනවා. මම තර්ක කරද්දී ඔබත් තර්ක කරනවා. මම තර්ක කරන ක්‍රමයටම වෙනෙමෙයි. මම තර්ක කරන රිද්මයටම වෙන්නත් පුළුවන්. මම තර්ක කරන රිද්මෙන් බැහැර රිද්මයකින් උනත් ඔබට අයිතියක් තියෙන ගෝලීකරණේ අර්ථ නිරූපණය කරන්න. මොකද්ද මේ කියන්නේ? මේක මෙහෙම වුණොත්ද ගෝලීකරණය වෙන්නේ? මෙහෙම නොවුනොත් ගෝලීකරණය වෙන්න බැරිද? මේ ක්‍රමයටත් ගෝලීකරණය නෙවෙයිද? ඔන්න ඔබ තර්ක කරන්න. තර්ක කරනකොට ගුරුවරයාත් එක්කම ඔබට මේක වදිනවා. අයියෝ මේ කියන්නේ මේකනේ. මේක සරලයි. තේරෙනවද? අන්නේ වැදුණු දේ ඔබ දැන් එක්ක ඔබ සටහන් කරගන්නවා. දැන් ඔන්ලයින් අධ්‍යාපනය නම් මේ වගේ ඔබට ස්ක්‍රීන් එකේ තියෙන ඔබට ඒක print out ගන්න පුළුවන්, ෆොටෝ කරගන්න පුළුවන්. තේරෙනවද? අන්න ඒක ඔබට වැටෙනවා අයියෝ මේක සිම්පල් මේ කියන්නේ මේකේ අදහස මේක නේද කියලා දැන් ඔබට එනවා. ඒක තමයි ඉගෙන ගන්නවා සහ පාඩම් කරනවා කියන්නේ. නිවසට ගිහිල්ලා ඕනනම් නැත්නම් ඔන්ලයින් අධ්‍යාපනය වෙනත් වෙලා විවේක වෙලාවක නැවත මේක ආවර්ජනය කරනවා. ආවර්ජනය කරාම රයිට් මට ඉස්සෙල්ලා තේරුණා වගේ දැන් තේරෙන්නේ මේකම තමයි. මේක කිසිම ගැටලුවක් නැහැ. මේක මට දැන් විනිවිද පේනවා. මේ concept එක පේනවා. අන්න එහෙම Tamanට දැනුණු දේ Tamanගේ මනසින් සාරාංශ කරලා කැටි කරලා ගොනු කරලා පෑන පාවිච්චි කරලා ඔබ කැමති නම් පොතක නැත්නම් කඩදාසි පටි වල වෙන්න පුළුවන්. ඊටාම කෙටියෙන් ෂෝට් කරලා ලියන්න. ඒක අමතක වෙන්නේ නැහැ. මම පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව හැදෑරු විශ්වවිද්‍යාලයේ එවකට මනෝවිද්‍යාව අපට ඉගෙනුවේ මිස්ටර් රත්නායක කියලා ලෙක්චර් කෙනෙක්. එයා ඒ මනෝවිද්‍යාව උගන්වද්දි මම සතුටු වුණා. ඒ මනෝවිද්‍යාවෙන් කියලා දෙන ක්‍රම ඔටෝමැටිකලි කියන්නේ ස්වයංක්‍රීයව මගේ අතින් කෙරිලා තිබුණා සිසු පරපුර වෙනුවෙන්. දැන් එයා ඒ පාඩම් කරන එක ක්‍රමයක් ඔයගොල්ලෝ දෙන එක මම ඊට පෙර අවුරුදු ගානක් තිස්සේම ඇප්ලයි කරලා තිබුණා. ඒක මම ස්වයංක්‍රීය සහජයෙන් ආපු දෙයක්. ඔබම තේරුම් ගන්න. ඔබ තේරුම් ගත්ත ආකාරයට ඔබේම වචන, ඔබේම අදහස, සමහර ඔබේම පින්තූර රාම, ඔබේම වගු නැත්නම් ගැලීම් සරහන් වගේ පාවිච්චි කරලා කෙටි සරහනක් දියන්න. ඒ කියන්නේ මම වචන 25කින් විතර අර්ථකථනය කරපු දෙයක්, විස්තර කරපු දෙයක් ඔබට වචන 5කින්, 2කින්, උපරිම 10කින් නැත්නම් වචන නැතුව රූප රාමුවකින්, ගැලීම් සරහනකින් ඔබට ගහ ගන්න පුළුවන් නම් ඒක තමයි ඔබ දිනවන, ඔබ හරවත් කරවන, ඔබ දැනුවත් ශිෂ්‍යයෙක් බවට පත් කරවන අධ්‍යාපන ශිල්පී ක්‍රමය එකයි. තේරෙනවද? ඒක සදාතනික මතකයි. සදාතනික මතකයි. ඔබ සාමාන්‍ය පෙළ විභාගෙට ලියලා සති මාස ගාණක් ගිහිල්ලා ඥාති ගෙදරකදී වෙන්න පුළුවන්. යාළුවෙක් ගෙදර විසිට් එකකට ගිහලාක කතා කරන්නේ නැද්ද ඕලෙවල් පේපර් එක ගැන? කතා වෙනවා. අපි තුන් විද්‍යාව ප්‍රශ්න පත්‍රේ අදවෙනි ප්‍රශ්නට ඔයා ලිව්වද? මොනවද ලිව්වේ? කිව්වම කියන මම නම් ලිව්වේ මෙහෙමයි. මම නම් ලිව්වේ මෙහෙමයි කියලා කියන්නේ ඇයි? ලියපු මතකේ තියෙනවනේ. ලියපු මතකේ තියෙනවා. අන්නේ තීරික තමයි කියන්නේ. 아무තු එකක් නෙවෙයි. අපි තර්ක කරලා ඇයි මේක මෙහෙම වෙන්නේ? මෙහෙම නොවුනොත් මොකද වෙන්නේ? කියලා තර්ක කරලා ඉගෙනගත්ත දේ, ධාරණය කරගත්ත දේ තමන්ගේම වචන වලින් කෙටි කර ලියනවා කියන්නේ කවදාකවත් අමතක වෙන්නේ නැහැ. පාඩම් කිරීමේ හොඳම ක්‍රමය, විශිෂ්ටතම ක්‍රමය තමයි ඕක. ඔබ කරන්නේ වැඩි දෙනා කරන්නේ නෝට් එක කඩපාඩම් කරන්නේ. කඩපාඩම් කිරීම මතක තියෙන්නේ. ඔබට නෙවෙයි, මට නෙවෙයි, සක්‍ර රේවෙන්නට බෑ කඩපාඩම් කරන්න. ඒ කඩපාඩම් කිරීම. ෂෝට් නෝට් එක ගන්න පාඩම් කිරීමේ හොඳම අවස්ථාව ඒකයි. විභාග ලඟ වෙලා, ටර්ම් ටෙස්ට් එක ලඟ වෙලා ෂෝට් නෝට් එක නිකන් කියවගෙන කිව්වගෙන අන්න ලෝන් නෝට් එක හදවතේ දිගහැරෙනවා. ගලනවා. නිකන් දෝරේ ගලනෝනේ. ඕක තමයි පාඩම් කරනවා කියන්නේ. ගෙදර ගිහිල්ලා කරන්න ඕනේ. ඒක නැවත රිවයිස් කරලා ෂෝට් නෝට් එක ගන්න එකයි. ඒතර පාඩම් කිරීම සර්ව සම්පූර්ණ වෙන්නේ ගෙදර ඒ ෂෝට් නෝට් එකේ. පන්ති ෂෝට් නෝට් ගන්න බෑනේ. නමුත් මුල් පාඩම් කිරීමේ මුල් අදියර ගුරුවරයාත් එක්කම තර්ක කර කන්සෙප්ට් දැහගන්න එක. හරි දෙවන අදියර තමයි අර ගෙදර ගිහලා ෂෝට් නෝට් එක ගන්න. පාඩම් කිරීම සමාප්ත. නැවත මේ දින ගණන් බරු ගණන් කඩපාඩම් කරන දෙයක් නෑ. ඔහොම කියනකොට සමහර ළමුන් මගෙන් තර්ක කරනවා. සර් කියන්නේ අය දැන් එහෙම කියන්නේ මට මූණේ ඉරේවුලින් පේනවා. ඒගොල්ලෝ හැංගිලා මෙයා කියන්නේ මාර කතාවක්. උගන්වන ගමන් තර්ක කරන්න කොහොමද තර්ක කරන්නේ? තර්ක උගන්වන ගමන් අපි අහගෙන ඉන්නත් ඕන තර්ක කරන්න පුළුවන් ළමයි. ඔබ අහලත් ඇති, සමහර අහලත් නැතුව ඇති. ලංකාවට එදා මෙදාතුර පහළ වෙච්ච සුවිශේෂී මුදල් ඇමතුරු කීප දෙනෙක්ගෙන් ප්‍රමුඛ ස්ථානයට ගන්න පුළුවන් කියලා ඩබල් ඩොක්ටර් එන්.එම්. පෙරේරා. ඩබල් ඩොක්ටර් ආචාර්ය එන්.එම්. පෙරේරා. එයාට ඩොක්ටරේට් දෙකක් තියෙනවා. එකක් දේශපාලන විද්‍යාව, එකක් ආර්ථික විද්‍යාව, එකක් දේශපාලන විද්‍යාව. ඉතින් අද නම් ආචාර්ය උපාධි දෙක තුන ගොඩකට ඒ කාලේ ආචාර්ය උපාධි දෙකක් කියන එක ඉතින් මේ මම හිතන්නේ ආසියා කලාපෙට මේකයි තියෙන්නේ.
ඒ නිසා ලොකු සමාජ වටිනාකමක් ආවා. එයා සිරිමාවෝ මැතිනියගේ ආණ්ඩුවේ 70 77 ආණ්ඩුවේ මුදල් ඇමති වුණා. එයා විවෘත ආර්ථිකයේ නැතුව ආවෘත ආර්ථිකයක් හඳුන්වා දෙමින් ලෝකයට අද වගේ ණය නොවි. චීනයට IMF එකට ණය නොවි. බොහොම ශක්තිමත් රටක් වශයෙන් ජනගමනක් ආරම්භ කළා. එයා චීනයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යට නොවි, ගැති නොවි ශක්තිමත් ආර්ථිකයක් සංවර්ධිත ආර්ථිකයක් යන මාවතකට ලංකාව අරගෙන ගියා. ටිකක් මුල් කාලේ දුක් විඳින්න උනා. ඒක අතරමඟ කඩාකප්පල් කර නොවුනා නම් අද මේට වඩා දියුණු ලංකාවක් අපිට දකින්න තිබුණා. ඒ ඩබල් ඩොක්ටර් එන්.එම්. පෙරේරා මිය ගියාට පස්සේ එයා ළඟ වැඩ කරපු ඔයාට කියන අප්පු කියලා කියන්නේ අර ගෙදරක උයා පියාගෙන ඉන්න අප්පු. එයා මාධ්‍යවේදීන් විසින් එයාගෙන් ඉන්ටර්වයුව කරන් තිබුණා. පත්තරේ ගියා. ඒකෙදි එක තැනක කියනවා අපේ අප්පු එක වෙලාවට වැඩ 5ක් කරනවා. මොනවද? උදේ පාන්දර නැගිට්ට ගමන් වයර්ලස් එක කියලා කියන්නේ ගුවන්විදුලිට ඒ කාලේ වයර්ලස් එක දාලා ප්‍රවෘත්ති අහනවා. මං හිතන උදේ 6 6 මාරට ප්‍රවෘත්ති අහනවා. උදේ 6ට 6 මාරට ප්‍රවෘත්ති අහනවා. එතකොට ඒකම උදෑසන පත්‍ර ටික බලනවා. පත්‍ර බල ප්‍රවෘත්ති අහනවා. සමහර මාධ්‍යවේදීන් ඇවිල්ලා මාධ්‍ය සාකච්ඡා පවත්වනවා. ඒගොල්ලන්ගේ ප්‍රශ්නවලට උත්තර දෙනවා. ඒත් එක්කම පත්‍රයේ යම් ලිපි දැකලා පෞද්ගලික ලේකම්ට කතා කරලා කියනවා මෙන්න මෙහෙම දෙයක් ගියා මේකට උත්තරයක් ලියන්න කියලා කියනවා. 4යි. ඒත් එක්කම අප්පු ලව්ව බොහොම ලෙන්ගතු විදිහට එයා කකුල් දෙක මසාජ් කරව ගන්නවා. පස්වෙනි එක. ඒ මසාජ් කරද්දි දැන් අපි තුමු වම් කකුලට 20 පාරක් නම් අර කකුලට 20 පාරක්. වැරදිලවත් අපි තුමු එක වම් කකුලට 20 වාර එක කකුල 19 වාරයි කියලා. එහෙම කරොත් අප්පෝ අද අප්පුට මහන්සි වගේ නේද මේ කකුලට එක පාරක් අඩුවෙන් මසාජ් කළේ කියලා බොහොම ලෙන්ගතු විදිහට මව්වත් විදිහට අහනවා. බලන්න හිතන්න. වැඩ 5ක් කිරීම එකම මොහොතේ. හරි ලස්සන කතන්දර මේවනේ. එහෙනම් ඒ ඩබල් ඩොක්ටර් එන්.එම්. පෙරේරාට එකවර කාරෙන් 5. ඒ කියන්නේ එයා ප්‍රවෘත්ති අහලා තියෙනවා. ප්‍රවෘත්ති ඇසීමෙන්, පත්‍ර බැලීමෙන් උපුටගත්ත දේවල් අනුව තමයි සෙක්‍රටරි උපදෙස් දෙන මෙන්න මේ වගේ ලියපන් අසවල් ආයතන ලිපියක්. අර දෙකම කරලා තියෙනවා. ඔය කරන අතරේ මාධ්‍යවේදික ප්‍රශ්න වලටත් උත්තර දෙනවා. මසාජ් කරන වාරත් ගන්නත් දකිනවා. තේරෙනවද? නම් අපිට බැරිද වැඩ දෙකක් කරන්න. ගුරුවරයා උගන්වන එක සිහි බුද්ධියෙන් සාමකාමීව අහගෙන ඉන්නවා. දෙවනුව තර්ක කරනවා. තර්ක කරලා තේරුම් ගන්න කරන්න පුළුවන් හරිම සරලයි. ඕක තමයි පාඩම් කිරීමේ රහස. පාඩම් කිරීමේ රහස සදාතනිකව මතක වෙන්නේ. තේරුණානේ? එතකොට ඔය පසුබිමත් එක්ක අපි කතා කරමු ගෝලීය පරිසරය. ග්ලෝබල් එන්වයරන්මන්ට්. මොකද්ද මේ ගෝලීයකරණය කියන්නේ? මොකද්ද මේ ගෝලීයකරණය කියන්නේ? ගෝලීයකරණය කියන්නේ මෙන්න ටර්ම් ඉංග්‍රීසියෙන් තියෙනවා. Globalization refers to the process of integration of world economies as far as practicable. ඒ කියන්නේ ලෝකේ රටවල ආර්ථිකයන් ප්‍රායෝගික ලෙස එකට ඒකාබද්ධ වන තත්වයක් තමයි ගෝලීකරණය කියන්නේ. ලෝකේ රටවල් රාශියක් ප්‍රායෝගිකව ආර්ථික වශයෙන් එකට ඒකාබද්ධ වීම. This integration calls for the removal of trade barriers. එහෙනම් මේ ඒකාබද්ධ වීම කියලා කියන්නේ මොකද්ද? රටවල් විසින් වෙළඳාම මත පැනවූ වෙළඳ සම්බාධක trade barriers වෙළඳ සම්බාධක ඉවත් කිරීම. ලෝකේ රටවල් විදේශ වෙළඳාම මත පනවන සම්බාධක තියෙනවානේ. ඉහළ තීරුබදු පැනවීම, අපනයන පංගු නියම කිරීම, අපනයන සලාක පැනවීම වැනි දේවල් අන්නේ වෙළඳ බාධක ඉවත් කරගත්තම ලෝකේ සෑම රටකටම අනික් සෙසු රටවල් සමග තමන්ගේ බාහිර වෙළඳාම් කිරීම හැකියාව ලැබෙනවා. ඒ තුල සියලු රටවල් එකට එක්කාසු වීමක් ඇති වෙනවා. ඒක තමයි ගෝලීකරණය කියලා කියන්නේ. When a company goes global, it set up offices in more than one country. යම් කිසි සමාගමක් යම් කිසි ආයතනයක් ගෝලීකරණයට ප්‍රවේශ වෙනවා නම් ඒ ව්‍යාපාරය රටවල් එකකට වඩා වැඩි සංඛ්‍යාවක තමන්ගේ කාර්යාල ස්ථාපිත කිරීම සාමාන්‍ය දෙයක්. Then this company becomes a transnational or multinational company and they will have set up their offices, outfit and factories all over the world. මේගොල්ලෝ
ලෝකේ රටවල් රාශියක ලෝකේ පුරා තමන්ගේ කාර්යාල අවුට්ෆිට් එක නලවි මධ්‍යස්ථාන ෆැක්ට්‍රීස් කර්මාන්ශාලා ස්ථාපිත කරනවා. එතකොට මේ ව්‍යාපාර නිකම්ම එක්කො ට්‍රාන්ස්නැෂනල් පාරදේශාන්තර ව්‍යාපාර බවට නැත්තම් මල්ටිනැෂනල් බහු ජාතික සමාගම් බවට පරිවර්තනය වෙනවා. දරුවනේ ලෝකයේ තියෙන දැවැන්තම සමාගම් තමයි බහුජාතික සමාගම් කියන්නේ. ඒ බහුජාතික සමාගම් ගොන්නෙත් උඩම තියෙන සමාගම් තමයි පාරදේශාන්තර සමාගම් කියන්නේ. ට්‍රාන්ස්නැෂනල් කම්පැනිස් කියන්නේ. නැත්නම් ලෝක වෙළඳ පොළට වැඩිම සැපයුමක් කරමින් ලෝක වෙළඳ පොලේ වැඩිම වෙළඳ පොළ කොටසක් දිනාගෙන ලෝක වෙළඳ පොලේ වැඩිම ආධිපත්‍යයක් තහවුරු කරගත්ත දැවැන්ත මහා පරිමාණ සමාගම් තමයි බහුජාතික සමාගම් කියන්නේ. ඒ බහුජාතික සමාගම් ගොන්න තුල තියෙන උඩම තියෙන টොප් ලෙවල් එකේ තියෙන හොඳම බහුජාතික සමාගම් ටික තමයි පාරදේශාන්තර සමාගම් කියන්නේ. එහෙනම් මේ කියන්නේ ගෝලීයකරණය නිසා බහුජාතික හා පාරදේශාන්තර කියන මහා පරිමාණ සමාගම් සංකල්ප යුගලයක් දායාද වෙන කියන එකයි මේකෙන් කියන්නේ. බලමුකෝ අපි සිංහල පැත්ත. ලෝක වෙළඳ සම්බාධක ඉවත් කරමින් ලෝක වෙළඳ සම්බාධක ඉවත් කරමින් ආර්ථික දේශපාලන සංස්කෘතික හා සමාජීය ලෙස රටවල් අතර ඇතිවන අන්තර් සම්බන්ධතාව හා අන්තර් පරායප්තතාවයේ ගෝලීයකරණ ලෙස දින්විය හැකි. හොඳ අර්ථකථනයක්. අර ඉංග්‍රීසියෙන් කිව්වා වගේ ලෝක වෙළඳ සම්බාධක නැති වෙන්න ඕන. ඒ කියන්නේ ලෝක වෙළඳාම මත රටවල් විසින් දාපු සීමා තියෙනවනේ. සීමා අපි ඔක ෆොරින් ට්‍රේඩ් පාඩි විස්තරාත්මකව කතා කරනවා. ඒ සීමාවන් අයින් වෙන්න ඕනේ. ලෝක වෙළඳ සම්බාධක ඉවත් කරමු. මොකද දැන් ලංකාව අපනයන පංගු නියම කරනවා. ඒ කියන්නේ ලෝක වෙළඳ පොළට යවන්න පුළුවන් මෙච්චරයි. ඊට වඩා යවන්න බෑ. එතකොට මොකද වෙන්නේ? බොහොම අඩු අපනයන දාමක් අපට කරන්න වෙන්නේ. ආනයන මත ඉහළ තීරුබදු පනවනවා. තීරුබද්ද පැනුව මොකද වෙන්නේ? ඒ ආනයන භාණ්ඩයට ආනයනකරු ගෙවන තීරුබද්ද එකතු වෙනවා, මිල ඉහළ යනවා. මිල ඉහළ ගියාම මිනිස්සු ගන්නෙ නැහැ. ඒ නිසා භාණ්ඩ ආනයනය කරන්නේ. ආනයනය කරන්නේ නැහැ කියන්නේ එහා පැත්තෙන් අපනයනය කරන්නෙත් නැහැ නේද දරුවනේ. එහෙනම් විදේශ දාමක් නැති වෙනවා. අන්න එක මේ කියන්නේ ඉහළ ආනයන තීරුබදු, අපනයන තීරුබදු, අපනයන සලාක, ආනයන සලාක වැනි සීමාවන් අයින් කරාම නිදහසේ එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් කරන්න පුළුවන්. එහෙනම් නිදහස් වෙළඳාමක් නිර්මාණය වෙනවා. ඒකෙන් ඒ රටවල් අතර ආර්ථික වශයෙන්, දේශපාලන වශයෙන්, සංස්කෘතික වශයෙන්, සමාජීය වශයෙන් ඕනනම් තාක්ෂණික වශයෙන් මොකද වෙන්නේ? ඒ රටවල් අතර හොඳ අන්තර් සම්බන්ධතාවයක් ඇති වෙනවා. සහ අන්තර් පරායත්තතාවයක්. අපි ඉංග්‍රීසියෙන් කියන ඉන්ටර්ඩිපෙන්ඩන්සි අන්තර් පරායත්තතාවය. ඒ කියන්නේ එක් රටක් අනිත් රටවල මත යැපෙන තත්ත්වයකට ඇති වෙනවා. ඒක තමයි ගෝලීයකරණ කියන්නේ. විශේෂයෙන්ම දේශපාලනික, සමාජීය, සංස්කෘතික, ආර්ථිකමය වශයෙන් ලෝකේ රටවල් එකට ඒකාබද්ධ වෙනවා. එකට සම්බන්ධතාවය ඇති කර ගන්නවා. ඒ නිසා ඒ රටවල් අතර අන්තර් පරායප්තතාවයක් ඇති වෙනවා. කිසිම රටකට හුදකලා වෙන්න බෑ. අපි ගත්තොත් රටවල් ABC කියලා තුනක් හිතන්නකෝ. A රටට B සහ C රටින් අවශ්‍ය දේවල් ගන්න වෙනවා. B රටට A සහ C වලින් ගන්න වෙනවා. C රටට A සහ B වලින් ගන්න වෙනවා. එතකොට මොකද වෙන්නේ? සෑම රටක්ම අනිත් රටවල් දෙක මත යැපෙන එක තමයි අන්තර් පරායප්තතාවය කියන්නේ. හරිද? ඒ නිසා මේ රටවල් තුන අතර සංස්කෘතික වශයෙන්, දේශපාලනික වශයෙන්, ආර්ථික වශයෙන්, මානසික වශයෙන් විවිධ සම්බන්ධතා බැඳීම් ඇති වෙනවා. ඕක තමයි ගෝලීයකරණ කියන්නේ. ඒ කියන්නේ ලෝකයේ සියලු රටවල් තනි රටක්, එකම ග්ලෝබ් එකක් බවට පරිවර්තන වීම තමයි මේ ගෝලීයකරණය කියලා කියන්නේ. එතකොට මේ තුලින් දේශ සීමාන්තර වලින් බැහැරව ලෝකයේ පොදු වෙළඳ පොළක් බවට පත්වී රටවල් අතර භාණ්ඩ, සේවා, තාක්ෂණය හා ප්‍රාග්ධනයේ සංස්කෘතිය ආදිය නිදහසේ සංචලන වීම සිදු වෙනවා. එහෙනම් මේ ගෝලීයකරණය නිසා ලෝකේ රටවල් අතර දේශ සීමාන්තර කතාවක් නැහැ. අපේ ලංකාවේ දේශ සීමාවෙන් බැහැරව, ඉන්දියාවේ දේශ සීමාවෙන් බැහැරව, චීනයේ දේශ සීමාවෙන් බැහැරව වගේ දේශ සීමාන්තර වලින් බැහැරව ලෝකේ පොදු වෙළඳ පොළක් බවට පත් වෙනවා. කොමන් මාකට් එකක් බවට පත් වෙනවා. පත් වෙලා රටවල් අතර නිදහසේ භාණ්ඩ, සේවා වෙන්න පුළුවන්, තාක්ෂණය, ප්‍රාග්ධනයේ ශ්‍රමය වෙන්න පුළුවන්, සංස්කෘතිය ආදිය නිදහසේ මාරු වීමක්, සංචලන වීමක්, හුවමාරු කර ගැනීමක් සිදු වෙනවා. ගෝලීය පරිසරය තුළින් ව්‍යාපාර වෙත ධනාත්මක මෙන්ම ඍණාත්මක බලපෑම ඇති කරනවා. එතකොට එහෙමනම් මේ ගෝලීයකරණදි වෙන්නේ එකයි
මේ භෞතික වශයෙන් ලෝකයේ මහද්වීප අප්‍රිකා මහද්වීපය ආසියා මහද්වීපය යුරෝපා මහද්වීපය අතර මුහුදු මැදින් පාරවල් දාලා එකට එකතු කිරීම නෙවෙයි මේ කියන්නේ භෞතිකව නෙවෙයි ක්‍රියාකාරීත්වයේ ඒකාබද්ධ වීම ක්‍රියාකාරීත්වයේ ඒකාබද්ධ වීම තේරෙනවද දැන් අපි තාක්ෂණ අපි ලෝකේ රටවල් දැන් මේ ලෝකේ රටවල් සම්බන්ධ ඇති වුණාම මොකද වෙන්නේ තාක්ෂණය හුමාරු කරගන්නවා ශ්‍රමය හුමාරු කරගන්නවා භාණ්ඩාසය හුමාරු කරගන්නවා ප්‍රාග්ධන සම්පත් හුමාරු කරගන්නවා සංස්කෘතිය ඉබේම හුමාරු වෙනවා ඇයි මේ ලෝකේ රටවල් අතර ගැටීම ඇති වෙනවනේ තේරෙනවද ඕක තමයි ගුලීකරණය කියන්නේ ඕක ඇති වෙන්නේ කොහොමද මේ වගේ ළමයි දැන් අපි මේ වගේ ඇඳුම් දල වශයෙන් මේ ලෝක ගෝලය කියලා හිතන්නකෝ හරිද මේකේ තියෙනවා මෙතන සමකය මෙතන තියෙන උත්තර ධ්‍රවය මෙතන තියෙන දක්ෂිණ ධ්‍රවය ඔබ දන්නවා ලෝකේ දියුණු රටවල් ඔස්ට්‍රේලියාව එංගලන්තය ඇමරිකාව කැනඩාව ඩෙන්මාර්කය ස්වීඩනය වැනි රටවල් ජර්මනිය කොහෙද තියෙන්නේ සමකය ආශ්‍රිතව ද්‍රවාශ්‍රිතව තමයි මෙන්න මෙතන ද්‍රවාශ්‍රිතව තමයි දියුණු රටවල් තියෙන්නේ මේ දියුණු රටවල් දෙකේම උත්තර දක්ෂිණ දෙකේම දියුණු රටවල් සමකය ආශ්‍රිතව තියෙනවා ගොඩක් වෙලාට ලංකාව මියන්මාරය බංග්ලාදේශය ඉතියෝපියාව මොනවද ගොඩක් තියෙන ජපානයේ වගේ කීපයක් තියෙනවා ගොඩක් තියෙන්නේ නොදියුණු රටවල් හරිද එහෙනම් සමකය ආශ්‍රිත තියෙන නොදියුණු රටවල් ඕකනේ සාමාන්‍ය ඇත්ත තත්ත්වේ නොදියුණු රටවල් නැත්නම් දියුණු වෙමින් පවතින රටවල් දැන් මේ රටවල් වලින් දියුණු සහ නොදියුණු රටවල් දෙකක්නේ උතුරු දකුණු සංවාදය කියන්නේ තෝකනේ මේ රටවල් වලින් ප්‍රශ්න තියෙන්නේ කාටද ප්‍රශ්න නැත්තේ කාටද දෙගොල්ලන්ටම ප්‍රශ්න තියෙනවා නැති කට්ටියක් නැහැ මේ දියුණු රටවල් වලට ළමයි තාක්ෂණයේ තියෙනවා මේගොල්ලන්ට තාක්ෂණයේ තියෙනවා තේරුණාද මේගොල්ලන්ට තාක්ෂණයේ තියෙනවා ප්‍රාග්ධනයේ තියෙනවා මූලිකවම හරිනේ තාක්ෂණයේ තියෙනවා ප්‍රාග්ධනයේ තියෙනවා ඒගොල්ලන්ට මිනිස් ශ්‍රමය නැහැ මානව සම්පත නැහැ තේරුණාද ඒගොල්ලන්ට යහපත් දේශගුණයක් නැහැ ව්‍යාපාර කරගෙන යන හොඳ භූවිෂමතාවයක් නැහැ තනිතලා ප්‍රදේශ නැහැ ගම් වතුර සුලිසුලං කුණාටු අධික සීතල නැති සෞම්‍ය දේශගුණයක් නැහැ අන්න ඒගොල්ලන්ට ප්‍රශ්න ඒගොල්ලෝ ධනාත්මකයි තාක්ෂණය සහ ප්‍රාග්ධනය තාක්ෂණය සහ සල්ලි වලින් හැබැයි භූමිය නැහැ පුහුණු ශ්‍රමය නැහැ හරිනේ අපිට මොනවද තියෙන්නේ දුප්පත අපිට ශ්‍රමය තියෙනවා දේශගුණය හොඳයි යහපත් දේශගුණයක් තියෙනවා භූමිය තියෙනවා අපිට තියෙනවනේ අපිට නැති මොනවද තාක්ෂණය නැහැ ප්‍රාග්ධනය නැහැ දෙගොල්ලන්ටම ප්‍රශ්න එහෙමනම් මේ සමකය ආශ්‍රිත නොදියුණු රටවල් එක්ක ආරාධනා කරන මේගොල්ලන්ට එන්න අපේ රටවලට ඇවිල්ලා ආයෝජනය කරන්න අපි නෛතික පහසුකම් දෙන්නම් අපි අඩු වැටුපට ශ්‍රමය සපයන්නම් අපි භූමිය කාලයකට ඔයගොල්ලෝ බදු දෙන්නම් ව්‍යාපාර කරනවා දැන් කතා කරනවා වගේ එහෙම නැත්නම් ඒගොල්ලෝ අපෙන් ඉල්ලනවා ඔය කොයි ආකාරයෙන් හරි වෙන්නේ මොකද්ද වෙන්නේ මේගොල්ලන් කොයි ආකාරයෙන් වෙන්නේ මේගොල්ලන් මෙහෙට ආයෝජනය කරනවා හරිනේ මේ තියෙන ආයෝජන මේ පැතුරු පෙන්වන්නේ ඒකමයි එහෙනම් දියුණු රටවල් විසින් තමන්ගේ ප්‍රාග්ධනයේ තාක්ෂණ අරගෙන ගිහිල්ලා සමකය ආශ්‍රිත නොදියුණු රටවල් වල ආයෝජනය කරනවා කරාටම
ප්‍රතිලාභ මොකද දෙන්නේ? අපිට දෙන්නේ නැහැ. ප්‍රතිලාභ ඒගොල්ලොම අරන් යනවා. මේ තියෙන්නේ ප්‍රතිලාභ. මේ ප්‍රතිලාභ. හරිනේ. ආයෝජනය කළා ප්‍රතිලාභයට අපහොරන් ආවා. මෙන්න මේ ක්‍රියාවලියේදී මොකද වෙන්නේ? ද්‍රවාශ්‍රිත දියුණු රටවල පුරවැසියන් සහ සමකයාශ්‍රිත නොදියුණු පුරවැසියන් අතර හොඳ සමීප සම්බන්ධතාව ගොඩනගෙනවා. මේකත් එක්ක දේශපාලන වශයෙන්, තාක්ෂණික වශයෙන්, සංස්කෘතික වශයෙන්, ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන් මේ පුද්ගලයෝ එකට ඒකාබද්ධ වෙනවා. වෙනද අපි කියනවා සුද්දෝ, කල්ලෝ එහෙම වෙන් කරනවා. දැන් එහෙම වෙන් කරන්න බෑ. අපි හැමෝම එකයි. හැමෝම එකට ගැටෙනවා. මේ ගැටීම තුළ ඒගොල්ලන්ගේ තාක්ෂණික කුසලතා අපේ මනසට ඇතුල් වෙනවා. අපේ හැකියාවන් ඒගොල්ලන්ට පුරුදු වෙනවා. අපේ සංස්කෘතියේ යහපත් ගති පැවතුම් ඒගොල්ලොට මාරු වෙනවා. ඒගොල්ලෝ උකහා ගන්නවා. ඒවා ආදර්ශයට ගන්නවා. ඒගොල්ලෝ සංස්කෘතිය අපිට එනවා. එහෙමනේ වෙන්නේ. දැන් අපේ රටේ කාන්තාව කොටකලිසම් ඇදගෙන සිගරට් බිබි මත්පැන් පානය කරන තිබුණු සමාජයක් තිබුණේ නැහැ. දැන් තියෙනවනේ. මොකද්ද? ගෝලීකරණයේ ප්‍රතිඵල. ගෝලීකරණයේ ප්‍රතිඵල. අපේ දෙමව්පියෝ වයසට ගියාම මහල් නිවාසක දාලා අපි නිදහසේ ජීවත් වෙන පුරුද්දක් තිබුණේ නැහැනේ. අපි දැන් කරනවනේ. මොකක්ද හේතුව? ලෝකේ රටවල් කරනවා එහෙම. මෙන්න මේක කියන්නේ විශේෂ මේ සමාජීය සංස්කෘතික වශයෙන් මේ ලෝකේ රටවල් අතර සම්බන්ධය ඇති වෙනවා. ඕක තමයි ළමයි ගෝලීකරණය කියන්නේ. ඕක තමයි ගෝලීකරණයේ රහස. ඕක තමයි ගෝලීකරණයේ උපත. තේරෙනවද? ඒතර මේකෙදි තර්ක එනවා ඉතින්. මේකෙදි දියුණු රටවල් දුප්පත් රටවල් විනාශ කරනවා ශ්‍රමයේ සුරේ. නමුත් මං කියන්නේ අපිට සල්ලි නැත්නම් ධනෙ නැත්නම් මේ දේ කරන එක හොඳයි. මේගොල්ලෝ ඇවිල්ලා මොකද කරන්නේ? ඒගොල්ලන් කර්මාශාලා ආරම්භ කරනවා. පාරවල් ටික ඒගොල්ලොම හදනවා. විදුලි බල ශක්තිය ඒගොල්ලොම බෙදහැරීම කටයුතු ස්ථාපිත කරනවා. වෝටර් සප්ලයි පහසුකම් ඇති කරගන්නවා. සංනිධන කුළුණු ඒ ස්ථාපිත. මොකද වෙන්නේ? යටිතල පහසුකම් නිකම්ම අපේ රටේ ඇති වෙනවා. අපේ රටේ මිනිස්සුන්ට ඍජු හා වක්‍ර රැකියා අවස්ථා උදා වෙනවා. අපේ රටේ රජයට කිසියම් හෝ බදු ආදායමක් ලැබෙනවා. ඒ වගේ වාර්ෂික බලපත් ගාස්තු වලින් ආදායමක් ලැබෙනවා. කෙදිනක හෝ මේගොල්ලෝ ලංකාව අතහැර යනකොට ඒ කර්මාන්තශාලාවල ප්‍රාග්ධන වත්කම් වල උරුමය අපිට උරුම වෙනවා. ඒ නිසා මේක නරකමත් නෑ ඉතින්. අවාසිත් තියෙනවා. අපේ තිබිච්ච සුපිරිසිදු සංස්කෘතියට බාධා ඇති වෙනවා. අපි ඒගොල්ලන්ගේ සංස්කෘතියට හුරු වෙනවා. සමහර මිනිස්සු කියනවා රට බල්ලට යනවා බල්ල රට යනවා කියලා. ඔය එහෙම පැතුකුත් ඇති වෙනවා. තේරුණාද? දැන් සාමාන්‍යයෙන් දැන් මම දැක්ක දෙයක් තමයි මෑත කාලෙත් ඔබට උගන්වන ගුරුවරයයි තව ගුරුවරයෙකුයි කතා කර කර ඉන්නකොට ඔබට උගන්වන ගුරුවරයට ඔබ වැදලා යනවා. අර ගුරුවරට වදින්නේ නැහැ නේ ඔබට උගන්වන්නේ නැහැ නේ. නමුත් අපේ කාලේ එහෙම නෙවෙයි. මමට විෂය උගන්වන ගුරුවරයාත් එක්ක වෙන ගුරුවරයෙකුට මම දෙන්නටම වදිනවා. ඒ මොකද ඒ සංස්කෘතිය දැන් බොද වෙනවා. අම්මා තාත්තා එනකොට අපි නැගිටින්නේ නැහැ. අම්මා තාත්තා හිටගෙන කතා කරනවා. නමුත් අපේ කාලේ පිළිහෙන්නේ අම්මා තාත්තා වාඩි කියනවා. ඉතින් ඒ සංස්කෘතිය විනාශලා තමයි තියෙන්නේ. ගල්දුව ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම මධ්‍යස්ථානය කියන්නේ කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ ආරණ්‍ය සේනාසන 108 ගානක හෙඩ් ඔෆිස් එක මධ්‍යස්ථානය. අපේ ගම්පලාතේ. මම ඕකට එක්තරා දවසක යනකොට අපි පස්සේ කතාරදී අඳුරගත්තා ජර්මනියෙන් ආපු විශ්වවිද්‍යාල සිසි සමහිතන 20ක් විතර. ඒගොල්ලෝ පේන්නේ නැහැ යම් කෙනෙක් ලඟ වුණාම තමයි මොකද සුදු අය අර වයස අපට මැනේජ් කරන්න අමාරුයිනේ. ඒගොල්ලෝ විශ්වවිද්‍යාලයේ 3 වන වසරේ ළමයි. මෙහෙ ඇවිල්ලා ඒගොල්ලෝ භාවනා වැඩමුළුවකට සම්බන්ධ වෙනවා ආරන්නේ. කලින් උදාගෙන. එක් පිරිමි පක්ෂයේ ඔක්කොම සුදු සරෝන් අධික සුදු කමිස. කාන්තා පක්ෂයේ උඩට සමහර බ්ලවුසස් තිබුණා. සමහර 60 වගේ මහගෙන තිබුණා අධිකට. සහ මේ සුදු රෙද්ද. බලන්න ඒගොල්ලෝ කල්චර් එක වෙනස් වෙච්ච හැටි. ජර්මනි එහෙම ඇඳුම් අඳින සංස්කෘතියක් නැහැ නේ. ඇවිල්ලා ඒගොල්ලෝ අර එක ධර්ම දේශනාවක් ඉවරලා ඊට පස්සේ යනවා බුදුමැදුරට. බුදුමැදුරින් තවත් තැනකට. ඔහොම මම බැලුවා ගමන් කරනකොට හරිම සංයමයෙන් අර ස්වාමින් වහන්සේලා වනුකරණය බිම බලාගෙන සීරුවෙන් අඩි තියෙනවා. ඔන්න නිවන් දකින්න මෙන්න නිවන් දකින්න තත්ත්වයට. භාවනා මම මේ පැය ගාණක් විතර ගත කරා මම ඒක නිරීක්ෂණය කරා. භාවනාවක් කරා පැය භාගික විතර කාක්කුසයිස් මදුරු කියලා අපි කියන්නේ. මදුරෝ කනවර සුදුවත් ඒගොල්ලෝ නෙමෙයි හෙල්ලුවේ. ඒ මදුරෝ කන්න දිලා නිකන් හිටියා. අපි නම් මොකද වෙන්නේ? මේ නිවන් දකින්න කියලා භාවනා කරනවා මදුරෝ දැකම පටාස් ගාලා ඇදලා අරිනවනේ.
ඒගොල්ලෝ කරේ නැහැ. අන්න අපේ සංස්කෘතියේ හොඳ සාරධර්ම ගියා මාරුණා ජර්මන් ඒගොල්ලන්ට. ඒගොල්ලන්ගේ සංස්කෘතික ලක්ෂණ අපට ආවා. ඒ නිසා දැන් මුළු ලෝකෙද වෙනදා එංගලන්තය අසවල් එහෙම කියන්න බෑලම. වෙන් කරන්න බෑ. දැන් මුළු ලෝකෙම එකට කලවම් වෙලා. ඔක තමයි ගෝලීකරණය කියන්නේ. මෙන්න මේ ගෝලීකරණය නිසා දරුවනේ ව්‍යාපාරවලට හිතකර මෙන්ම අහිතකර ලක්ෂණ උදා කරනවා. ගෝලීකරණේ ව්‍යාපාරවලට එක පැත්තකින් හිත කරයි. ධනාත්මකයි. එක පැත්තකින් අහිත කරයි ඍණාත්මක. විභාගයට අහන විභාග ප්‍රශ්න. මේ මෑත කලිත් ඇහුවා. අපි බලමුකෝ. මේ තියෙන්නේ ගෝලීය පරිසරයෙන් ඇති කරන ධනාත්මක බලපෑම ව්‍යාපාරිකයන්ට. එකක් තමයි පුළුල් වෙළඳපොළක් ඇති කරනවා. මේ ගෝලීයකරණය හේවත් ගෝලීය පරිසරය තුලින් දරුවනේ පුළුල් වෙළඳ බ්‍රෝඩ් මාකට් එකක් ස්ථාපිත කරනවා. දැන් ගෝලීයකරණයට පෙර අපේ රටේ ව්‍යාපාරිකයෝන්ගේ නිමවුම් අපේ රටේ දේශීය වෙළඳපොළ අලෙවි කළා. තවත් ඕනනම් ඉන්දියාව කැනඩාව වගේ තෝරගත රටවල් කීපෙට විතරයි. දැන් එහෙම නෙවෙයි. අද අපේ රටේ නිමවුම් මුළු ලෝකෙටම අලෙවි කරන්න පුළුවන්. බලන්න ඇඟලුම් කර්මාන්තෙ ළමයි. ඇමරිකාවේ එංගලන්තේ ලන්ඩන් නුවර වෙන්න පුළුවන්. ජර්මනි වෙන්න පුළුවන්. ජර්මනි මියුනික්ස් නගරේ අපි විදිහු පුලාග අපි දැක්ක ඩෙනිම් අපේ රටේ හදන ඒවා. අපි හොඳට තේරෙනවා අපේ රටේ මෙහෙයුම් ක්‍රම තියෙන තේරෙනවා. ඒ ඩෙනිම් කලිසම් වලට ලෝක ඉල්ලුමක් තියෙනවානේ. දැන් ගාමන්ට් ෆැක්ටරි වල ව්‍යාප්තිය ආවේ ඒක කියන්නේ. අපේ රටේ මහ නැඳුම් තමයි ලෝක රටවල වදින්නේ. එහෙම විකුණ ගන්න පුළුවන් උනේ මොකද? ගෝලීකරණයත් එක්ක ඇති වෙච්ච සම්බන්ධතා මත, මානව සම්බන්ධතා මත. තේරෙනවද? ඒ නිසා අද රටවල් ගණනාවකට භාණ්ඩ ආසේ වලිවි කරනවා. ඒ මගින් Tamanට පුළුල් ලෝක වෙළඳාමක්, විදේශ වෙළඳාමක් ස්ථාපිත කර ගැනීම හැකියාව ලැබිලා තියෙනවා. දෙවෙනි එක තමයි නව තාක්ෂණයේ භාවිතන අවස්ථාව ලැබෙනවා. මේ ගෝලීකරණයත් එක්ක නොදියුණු රටවල් වලට දියුණු රටවල් එක මම ඉස්සෙල්ලා ඇඳලා පෙන්නුවා වගේ සම්බන්ධය ඇති වෙනවා. ඒ සම්බන්ධතාවල ඵලය මොකක්ද? දියුණු රටවලින් තාක්ෂණය අපට එක්ක නොමිලේ නැත්නම් අඩු පිරිවැයක් දරලා අත්පත් කරගෙන මේක කියලා ලැබෙනවා. තුන්වෙනි එක තමයි රටවල් තුල ආයෝජන හෙළ යනවා. මේ නිසා රටවල් තුල මහා පරිමාණ ආයෝජන ඇති වෙනවා. අපි 74 පෙර දැවැන්ත කර්මාන්ත ශාලා තියෙන කාර්මික ගම්මාන කාර්මික ජනපද ඉන්ඩස්ට්‍රියල් විලේජස් දැක්කේ නෑනේ. නමුත් මේ ගෝලීකරණයත් එක්ක විදේශ ආයෝජකෝ මෙහෙ ඇවිල්ලා එකම ප්‍රදේශයේ කර්මාන්තශාලා ගණනාවක් තුල ආයෝජනය කළ කාර්මික ජනපද බිහි කරනවා. එහෙනම් මොකද වෙන්නේ? හැම රටකම එහෙම තමයි ආයෝජන හෙළ යනවා. ඊළඟට දේශීය හා විදේශීය රැකියා අවස්ථා උදා කරනවා. මේ ගෝලීකරණය මගින් අපේ රටේ පුරවැසියන්ට අපේ රට තුල විදේශ කර්මාන්ත ස්ථාපිත වෙනවනේ. ඒව තුල රැකියා අවස්ථා උදා වෙනවා. ඒ ඇතිවන සම්බන්ධතා මත ඒගොල්ලන්ගේ රටවල තියෙන කර්මාන්තශාලා වලට වෙන්න පුළුවන්, වෙළඳ ප්‍රදර්ශනාගාර වෙන්න පුළුවන්. අපේ රටේ ශ්‍රමිකයෝ අරගෙන. මොකද හේතුව අපේ රටේ ශ්‍රමිකයෙකුට ශ්‍රී ලංකා රුපියල් වලින් ලක්ෂ 5ක් ගෙවුවත් ඒගොල්ලන්ට ඒක ලාභයි. මොකද ඒ රටේ ශ්‍රමිකයෙකුට ඒ රටේ මුදලින් ගෙවන මුදල ලංකා රුපියලට ගත්තම ලක්ෂ 15ක් විතර. ඒක ඊට ලාභයි. අපේ රටේ මුදල්ලේ විනිමය අනුපාත වෙනවා අපටත් ලක්ෂ 5 ලාභයි. ඒ නිසා දේශීය හා විදේශ රැකියා අවස්ථා අනිවාර්යයෙන්ම උදා වෙනවා. ඊළඟට යටිදල පහසුකම් සංවර්ධනය වෙනවාමයි. දැන් විදේශායෝජකෝ මෙහි ඇවිල්ලා මුදල් ආයෝජනය කරලා කර්මාන්තශාලා ආරම්භ කරනකොට නිකන් ඉන්නේ නැහනේ. ඒගොල්ලන්ගේ අවට ප්‍රදේශයේ ඒගොල්ලෝ දිනු කරගන්න. නැත්නම් රජයට ණය දෙනවා, නැත්නම් ආධාර ක්‍රමයට දෙනවා. දීර්ඝ කාලයේ ටික ටික ගන්න. ඉතින් පාරවල් හැදෙනවා. බලශක්ති පහසුකම් ස්ථාපිත වෙනවා. ජලය බෙදහැරීම පහසුකම් ස්ථාපිත වෙනවා. sannivedana කුළුණ තුළ sannivedana පහසුකම් ස්ථාපිත වෙනවා. ප්‍රවාහන පහසුකම් ඇති වෙනවා. අධිවේගී මාර්ග හැදෙනවා. තීන මාර්ග පුළුල් වෙනවා. මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම රටේ යටිදල පහසුකම් සංවර්ධනය වෙලා ආර්ථිකය දියුණු වෙනවා. ඊළඟට අපනයන ඉහළ ගොස් විදේශ විනිමය පේම ඉහළයයි. අපි වෙනද මංකව සීමිත රටවල් කීපයකට භාණ්ඩ අපනයනය කළ විනිමය පැද්දෙව්වා. අද එහෙම නෙවෙයි. රටවල් ගණනාවකට භාණ්ඩ අපනයනය කරනවා. ඒ තුලින් ඉතා විශාල විදේශ මුදල් ප්‍රමාණයක් විදේශ විනිමය ප්‍රමාණයක් රට තුලට උත්පාදනය කරගන්න අවස්ථාව උදා වෙනවා. ඕක තමයි ගෝලීකරණේ ධනාත්මක පැත්තෙන් කතා කරම් තියෙන වාසි. ඊළඟට ගෝලීකරණය නිසා ඍණාත්මක බලපෑම් කීපිකුත් ඇති වෙනවනේ. ගෝලීකරණය නිසා ඍණාත්මක නැත්නම් අවාසිදායක තත්ත්වකුත් තියෙනවා. මොනවද ඒ?
ගෝලීය වශයෙන් දැඩි තරඟකාරීත්වයක් ඇති කරයි. මේ ගෝලීයකරණය නිසා දරුවනේ තියෙන මම හිතන්නේ ප්‍රබලම අවාසිය තමයි තරඟකාරීත්වය වැඩි වෙනවා. පුළුල් තරඟයකට ව්‍යාපාරිකයන් මුහුණ දෙන්න වෙනවා. ඒක ව්‍යාපාරිකයන් පැත්තේ ඒක ලොකු පීඩනයක් වෙනවා. ලොකු ස්ට්‍රෙස් එකක් වෙනවා. මොකද හේතුව ගෝලීයකරණ නිසා ලෝක රටවල් අතර සම්බන්ධ ඇති වුණානේ. වෙනද අපි හිතමු කැනඩාවට අවශ්‍ය ඇඟලුම් දුන්නේ අපි විතරයි. කැනඩාවට අවශ්‍ය ඇඟලුම් දුන්නේ අපි විතරයි කියලා හිතන්නකෝ. දැන් එහෙම නෙවෙයි. ලෝක රටවල් සියල්ල අතර මේ ගෝලීය සබඳතා නිසා ඉන්දියාවත් ඇඟලුම් සපයනවා. කෙන්යාවත් සපයනවා. තේ හිතන්නලම තේ වෙනද අපි අපෙන්නේ සිලෝන් ටී. කිව්ව මුළු ලෝකෙම පිළිගන්නවානේ. මුළු ලෝකෙම තේ කිව්වොත් මතක් වෙන්නේ ලෝකවාසී ජනතාවට ශ්‍රී ලංකාව. අද එහෙම නෙවෙයිනේ. පාකිස්තානෙත් ඒ යවනවා. කෙන්යාවත් යවනවා. දැන් තරඟේ වැඩි වෙලා තියෙනවා. අන්න ඒ නිසා ලෝකයේ මේ රටවල් හැම කෙනාටම අපි අපනයනය කරන අපේ භාණ්ඩ විකුණන රටවල් වලට විකුණා ගැනීමේ අවස්ථා උදා වීමෙන් අපි අතර තරඟේ මොකක්ද තරඟේ භාණ්ඩේ ගුණත්වය වැඩි කරන්න වෙනවා. ප්‍රචාරණ විශාල විදමක් දරන්න වෙනවා. කල්ැතු අපට ඇනුම් ලබා ගන්න වෙනවා. පෞද්ගලික සම්බන්ධතා ගොඩනගා ගන්න වෙනවා. වගේ කිව් නොකී ප්‍රශ්න ගණනාවක් ඇති වෙනවා. තරඟේ නිසා. ඊළඟට බුද්ධි ගලණය තුලින් පුහුණු ශ්‍රමය හිඟ වෙනවා. ඊළඟට බුද්ධි ගලණය තුලින් පුහුණු ශ්‍රමය හිඟ වෙනවා. ඒ කියන්නේ දැන් මේ ලෝකේ රටවල් අතර දේශපාලනික සමාජීය සංස්කෘතික වශයෙන් බැඳීමක් ඇති වෙනකොට ඒකාබද්ධ වීමක් ඇති වෙනකොට අනිවාර්යයෙන්ම එක එක රටවල් වල සුවිශේෂී පුහුණු ශ්‍රමිකයන්ගේ චරිත ඇසගැටෙනවා. විදේශ ආයෝජකයන් ඒගොල්ලෝ මොකද වෙන්නේ? ඒගොල්ලෝ බොහොම සූක්ෂම ලෙස නිහඬ ලෙස ඒක වංචාවක් ලෙස නොදැනෙන ලෙස ඒ ශ්‍රමිකයන් තමන්ගේ රටවලට වැඩි මුදලක් ගෙවලා අරගෙන යනවා. අපේ රටට ඒ ශ්‍රම සම්පත හිමි වෙනවා. ඒ ශ්‍රමිකයා කළ මෙහෙවර අපේ රටට නුදුරේදී ලබා ගැනීමට අපට විදේශ වලින් විශේෂඥයෝ ගෙන්නන්න වෙනවා. ලොකු අවාසිය බුද්ධි ගලණය. බුද්ධි ගලණය. මම ඔකට පුංචි උදාහරණයක් කියන්නම්. මම උගන්වපු ඉස්කෝලේ හිටිය ශිෂ්‍යෙක් නමත් ඕනේ නැහැ කියන්න. එයා ඕලෙවල් පන්තියේ ග්‍රේඩ් 10 වල හිටියේ. ලබන අවුරුද්දේ ඕලෙවල්. ඉස්කෝලේ එක්සිබිෂන් එකකට එයා හැදුවා සේෆ්ටි ඩෝ එකක්. සෙන්සර් ඩෝ එකක්. පොඩි නිකන් සාම්පල් ගයක් හදලා ඉස්සරහ දොර දාලා ඒකට ඇතුල් වෙන්න බෑනේ මේ සුළු තියලා තියෙන්නේ. ඉතින් අපිට කියනවා සර් දැන් ගෙට ඇතුල් වෙනවා ගිතන් එන්න කියලා ඉස්සරහට එන්න කියලා. එනකොට දොර ඇරෙනවා. කියලා ඉතින් අපිට කියන පිටිපස්සට යන්න කියලා. එහෙම කියලා කියනවා පිටිපස්සට යන්න කියලා. නිකන් අර ගෙට ඇතුල් වෙන විදියට. හරිද? ඊළඟට අපිට කියනවා දැන් එන්න කියලා. ගෙන් එළියට එනවා වගේ. එන්නවට දොර ඇරෙන්නේ. අපට ඇතුල් වෙන දොර ඇරුණා. පිට වෙන දොර ඇරෙන්නේ. මං කෙටියෙන් කියනවා මොකක්ද විශේෂත්වය? දැන් සෙන්සර් ඩෝ කියන එක අපිට දැන් නුහුරු නෑනේ. මම පුංචි කාලේ අපේ යාළුවෝ කොළඹ ඇවිල්ලා කියනවා කොළඹ ගියා තාත්තත් එක්ක අපි රසවල් තැන් වලට ගියාම දොරවල් නිකන් ඇරෙනවා. අපිට hina යනවා බොරු කියන්නේ පාපන්. එහෙනම් දොරවල් හොල්මන් වෙන්නේ නැති කියලා. නමුත් ඒක ඇත්තනේ. දැන් මේක ඊට වඩා එහා ගිය තාක්ෂණයක්. මේ පුංචි කොළුව කරේ මොකද්ද? ඕනම කෙනෙක්ගේ ශරීරයට සෙන්සර් වීම අනුව ඕනම කෙනෙකුට දොර ඇරෙනවා. අතුලෙන් පස්සේ දොර වැහෙනවා. හැබැයි එළියට එන්න ඇරෙන්නේ ගෙදර සමාජිකයන්ට පමණයි. තේරෙනද කතාව? බලන්න කොච්චර වටිනා නිර්මාණයක්ද කියලා ඉනෝවේෂන් එකක්ද කියලා. එහෙමනම් මේ දොර අපේ මේ පුද්ගලයා ලංකාවේ තියාගෙන රජය මෙයාට උදව් කරලා දිරිගන්වලා මෙයාලා ওই දොරවල් හැදුවනම් දොරට අපිට ලක්ෂ 5ක් වෙන්න පුළුවන් ලක්ෂ 10ක් වෙන්න පුළුවන් කමක් නැහැ. නිවසකට එක දොරයි ඕනේ. නිවස එක කාමරයක් වෙන් කරනවා සේෆ්ටි රූම්. ඒක තමයි අල්මාරි, තමන්ගේ වටිනා ඔප්පු තිරප්පු, ස්වර්ණාභරණ සියල්ලම දාන්න. සල්ලි සේප්පු ඔක්කොම දාන්න එකට. අර දොර දානවා. ඉතින් ඒ දොරට ඕන කෙනෙකුට ඇතුල් වෙන්න පුළුවන්. හොරුන්ටත් ඇතුල් වෙන්න පුළුවන්. ඇතුල් වුණාට හොරුන්ට එළියට එන්න බෑනේ. එහෙමනම් හොරු ඇතුළට යයි. බෑග් වල අරව සල්ලි ටික රත්තරන් ඔක්කොම පැක් කරගෙන කරේ තියන් එන්න ලෑස්ති. එන්න ලෑස්ති මොකද දොර ඇරෙන්නේ නැහැ. එහෙනම් අපි ඒ වෙනකට පොලිසියට කෝල් කරලා කැඳවලා අපි දොර අරිනකොට මොකද වෙන්නේ? හොරු කෙලියම බඩුත් එක්ක පොලියට අසු වෙනවා. මොනතරම් ආරක්ෂාද බලන්න. ඉතින් ඒ ශිෂ්‍යයා ජපාන්ට අරන් ගියා. එයා දැන් ප්‍රධාන ඉංජිනේරුවරයෙක් තමයි. ප්‍රධාන ඉංජිනේරුවරයෙක් දැන් එයාගෙන් ගොඩාක් වැඩ ගන්නවා.
අපේ රට එසේ වෙන්නේ නැතුව. අන්න ඒ වගේ මේ ගෝලීයකරණයත් එක්ක ඇතිවන සැබැඳියාවන් තුල රටේ දක්ෂ සේවකයන් සූක්ෂම ලෙස විදේශයන්ට අරගෙන යන නැත්නම් සංක්‍රමණය වෙනවා. ඒ නිසා බුද්ධිගලනයක් ඇති වෙන එක අවාසියක් වෙනවා. අනික අලෙවිකරණ පිරිවැය හෙල යනවා. දැන් ගෝලීයකරණේ නොවුනා නම් අපි යවන්නේ කැනඩාවට විතරයි. අපි කැනඩාවත් එක්ක සම්බන්ධතා පවත්වාගෙන කැනඩාවට අවශ්‍ය විදියට සරල ප්‍රචාරණයක් කරලා හොනකොට අපනයන කරන්න පුළුවන්. දැන් බෑ. අපි දැන් රටවල් ගණනාවකට යවනවා. අපි වගේම තවත් අපේ ආසන්න රටවල් තරංකොරවසේ භාණ්ඩ මේවන. මොකද වෙන්නේ? විශාල ගෝලීය වශයෙන් ප්‍රවර්ධනයක් කරන්න ඕනේ භාණ්ඩ විකුණා ගන්න දැඩි පරිශ්‍රමයක් දරන්න වීම අවශ්‍යයක් වෙනවා. ගෝලීයකරණය. ජීවන රටාවන් හා සංස්කෘතියන් වෙනස් වී සම්ප්‍රදාය කර්මාන්ත බිඳ වැටෙනවා. මේ ගෝලීයකරණයත් එක්ක ජීවන රටාවන් වෙනස් වෙනවා. දැන් මම කිව්වේ ඒ රටවල සංස්කෘතික ගති ලක්ෂණ අපි දැහැ ගන්නවා. අපේ සංස්කෘතික ලක්ෂණ හෙට යනවා. එයාලගේ ජීවන රටාවන් අපි දැහැ ගන්නවා. දැන් සමහර අය කෑම කරගෙන කොකාකෝලා බොනවා. කොකාකෝලා පානේ හොඳ පානයක් නෙවෙයි තරුණයට පවා. නමුත් අපි පුරුදු වෙලා පිටරට ක්‍රමේ. නැත්තම් කෑම කන්න පෙර බියර් එකක් බොනවා. මේ බටහිරින් ආපු ජීවන රටා ශෛලී තේරෙනවද? මෙන්න මේ නිසා මේ ජීවන රටාවන් සංස්කෘති වෙනස් වෙච්ච නිසා ඒ සංස්කෘතියට ගැලපෙන භාණ්ඩ ආසේවා නිෂ්පාදනය කරන ව්‍යාපාර වල වටිනාකම අඩු වෙනවා. ඒ ව්‍යාපාර වල නිමවුමට ඉල්ලුම අඩු වෙනවා. ඒ ව්‍යාපාර බිඳ වැටීම අවදානමකට ලක් වෙනවා. දැන් අපි දුමු අපේ රටේ කොළ කැඳ විතරක් නිෂ්පාදනය කරලා සාර්ථක වෙච්ච ව්‍යාපාර තියෙනවානේ. දැන් මේ ගෝලීයකරණයත් එක්ක අර බටහිර සංස්කෘතික සහ ජීවන රටාවන් අපි වැළඳගෙන අපි කොකාකෝලා අපි බොන්න ගන්නවා, කොළ කැඳ අයින් කරනවා. කොළ කැඳ නිෂ්පාදනය කරන ව්‍යාපාරේ බංකොලොත් වෙලා යනවා. එහෙමනේ වෙන්නේ. අනේ වගේ සම්ප්‍රදායක අපේ රටේ ව්‍යාපාර කර්මාන්ත බිඳ වැටීම අවදානමක් තියෙනවා. අනික ජාත්‍යන්තර ගැතිභාවය ඉහළයි. ඒ කියන්නේ ස්වයං පෝෂිත භාවය හිමිනවා කියන එක. මේ කියන්නේ ජාත්‍යන්තර ණය ගැතිභාවය නෙවෙයි. ගැතිභාවය. ඉන්ටර්ඩිපෙන්ඩන්සි කියන එක. අපිට හැම දෙයක්ම නිෂ්පාදනය කරන්න බෑ, කරන්නෙත් නෑ දැන්. ඇයි අපිට අවශ්‍ය බොහෝ දේවල් අපි විදේශ රටවලින් ගෙන්වා ගන්නවා. හරිද? අපට ඒ භාණ්ඩ ඒ රටින් දුන්නේ නැත්නම් අපට වෙන විකල්පයක් නැති වෙනවා. දැන් මේ දවස්වල තෙල් අර්බුදේ අපිට අවශ්‍ය තෙල් දැන් අපිට සපයන රටවලින් මිල වැඩි කරනවා. අපට වෙන රටවලින් ගන්නත් බෑ. අපිට හිර වෙලා ඉන්නේ. තේරෙනවද? දැන් ඇත්තටම අපි ගෝලීයකරණ නැතුව ස්වයං පෝෂිත කාලේ කියන්නේ අපිට අවශ්‍ය දේ අපිම නිපදව ගත්තා නම් අපිට එහෙම ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. දැන් එහෙම බෑ. අපිට අවශ්‍ය දේ අපිම නිපදව ගන්නේ නැහැ. ඒ නිසා අපිට විවිධ රටවලින් භාණ්ඩ ආසේවා අරගෙන පුරුද්දක් තියෙනවා. ඒ භාණ්ඩ ආසේවා සැපෙවුමේ ඇනහිටීමක් ඇති වුණොත්, සීමාවක් ඇති වුණොත් අපේ ආර්ථිකය අනිවාර්යයෙන්ම කඩාගෙන වැටෙනවා. ඒ කියන්නේ අපි අනිවාර්යයෙන්ම ඒ රටවල් වලට නැවත නැවතත් ඉල්ලීම් කරන්න වෙනවා, වැඩි මිලක් ගෙවන්න වෙනවා, පින්සෙන්ඩු වෙන්න වෙනවා. තේරෙනවද? අපි කියන්නේ හිඟා කරනවා කියලා ජාත්‍යන්තර මුල් අරමුදු වලට ඒ වගේ අපි අන්තර්ජාතික සංවිධාන වලට සහ විදේශීය රාජ්‍යයන්ට අපි ගැති වෙලා අපේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න වෙනවා. ස්වයං පෝෂිත බව නැති වෙලා යනවා. ඊළඟට රටට උරුම සංස්කෘතිය හා සදාචාරය බිඳ වැටෙනවා. අපේ රටට ආවේනික වූ අපේ රටේ අනන්‍යතාවයේ ලෝකයට විදහා දක්වපු අපේ සංස්කෘතිය බිඳ වැටෙනවා. ඒක අපි දකිනවනේ. අපි කොළඹවට ගත්තොත් එහෙම මොන තරම් තියෙනවද නයිට් ක්ලබ්. ඒ තනිකරේ නයිට් ක්ලබ් වල සිදුවන ක්‍රියාකාරකම් අපේ සංස්කෘතියේ නොතිබුණු දේවල්. එනද විදේශ සංස්කෘතිය ලේවට සාමාන්‍ය දේවල්. ඒකේ වෛද්‍යවරු යනවා, වෛද්‍යවරුන්ගේ දියණිවරු යනවා. ඒ වගේම ගුරුවරුන්ගේ දියණිවරු සාමාන්‍ය දෙයක් වෙලානේ. පොලිසියේ ලොක්කන්ගේ දිරු වාහනත් අපගත්තේ. නමුත් ඒ ප්‍රශ්නයක් නෑ. අපිව ප්‍රතිපද ඒක සාමාන්‍ය කරන වෙලා තියෙන්නේ. එහෙනම් අපේ සංස්කෘතිය සදාචාරය අපට හිමිලා තියෙනවා. ඊළඟට ගෝලීය අවපාතවල අහිතකර බලපෑම් ඇති වෙනවා. ලෝකයේ විවිධ රටවල ආර්ථික කටයුතු උච්චාවචනයට ලක් වෙනවානේ. ලෝකයේ විවිධ රටවල ආර්ථික කටයුතු පහත වැටෙනකොට ඒ රටින් අපට ලැබෙන්න පුළුවන් වාසිය හිමිලා යනවා. ඒ නිසාත් අපේ රටවල ලොකු පීඩාවක්පත් වෙනවා. ඕ වගේ ධනාත්මක ඍණාත්මක බලපෑම් දෙකම සිදු වෙනවා ගෝලීයකරණයත් එක්කලා. ඊළඟට අපි බලමු ගෝලීයකරණය සම්බන්ධ අභ්‍යාස කීපයක්. මුලින්ම ව්‍යුහගත අභ්‍යාස. ව්‍යාපාරයක සාර්ව පරිසරයේ ප්‍රධාන බලවේග සඳහන් කර ඒවාට ඇතුළත් වන උපසාධක වෙන්වෙන් වශයෙන් දක්වන්න. මේක විභාගයට
2006 8 පමණක් වුණා. ඊට ඉස්සෙල්ලත් ඇහුවා. නැවතත් අනාගතේ අහන්න පුළුවන්. ව්‍යාපාරික සාර්ව පරිසරයේ අපි දැන් මේ කතා කරලා නිම කරපු පරිසරයේ ප්‍රධාන බලවේග සඳහන් කර. ඒවාට ඇතුළත් වන උපසාධක වෙන වෙන වශයෙන් දක්වන්න. කොහොමද මේක උත්තර ලියන්නේ? උත්තර ලියන්නේ 1 ප්‍රජා පරිසරය කියලා ලිව්වා හයිෆන් එකක් දාලා මේ වගේ. 1 ලිව්වා ප්‍රජා පරිසරය. ලිව්වා ජන ගණත්වය. උපසාධක ජන ගණත්වය ජනගහන වර්ධනය දෙකක් ලියුම ඇති. තේරුණාද? ඊළඟට 2 ලිව්වා ආර්ථික පරිසරය. ලිව්වා රැකියා නියුක්තිය. උද්දමනය. ඒ වගේ. 3 වෙනි එක ලියන්න පුළුවන් තාක්ෂණික පරිසරය. නව නිමයෝ. නව ශිල්ප ක්‍රම. දේශපාලන හා නෛතික පරිසරය. ලිව්වා හයිෆන් එකක් දාලා දේශපාලන ප්‍රතිපත්ති. නීති රීති. ඒ ටික ඇති. තව ලිව්වා තාක්ෂණික පරිසරය. කිව්වනේ නව ශිල්ප ක්‍රම නව නිමයෝ. තව ලිව්වා ස්වභාවික පරිසරය. ස්වභාවික සම්පත් ව්‍යාප්තිය. දේශගුණික විපර්යාස. අමුඩා විහිංගය. ඒ වගේ සාධක කීපයක් ලිව්වා. ඊළඟට ලිව්වා කියලා තිබු සමාජ සංස්කෘතික පරිසරය. මොකද ලියන්නේ? සංස්කෘතික අනන්‍යතාවය. සංස්කෘතියේ විවිධත්වය. ඒ වගේ ලියන්න පුළුවන්. ඊට පස්සේ ගෝලීය පරිසරය කියලා ලිව්වා. මොකද ලියන්නේ? පුළුල් වෙළඳපොළ. පුළුල් වෙළඳපොළ. දැඩි තරංකාරීත්වය. ඒ වගේ කරුණු කෙටියෙන් ලියන්න තියෙනවා. ඊළඟ ප්‍රශ්න තමයි තාක්ෂණික පරිසරය ව්‍යාපාර කෙරෙහි හිතකර මෙන්ම අහිතකර ලෙසද බලපෑම ඇති කර විමසන්න. හොඳ ප්‍රශ්නයක්. මේක විභාගයට කීප සැරයක් ඇහුවා. තාක්ෂණික පරිසරය ව්‍යාපාර වෙත හිතකර මෙන්ම අහිතකර ධනාත්මකවත් ඍණාත්මකවත් බලපෑම ඇති කරනවා. කියන එක මේ කියන්නේ. ඔන්න උත්තර තියෙනකොට හිතකර වෙන්නේ කොහොමද? එකක් තමයි ගුණත්වය ඉහළ ගොස් ඉල්ලුම ඉහළ යාමෙන් ලාභ වර්ධනය වෙනවා. ගුණත්වය ඉහළ ගොස් ඉල්ලුම ඉහළ යාමෙන් ලාභ වර්ධනය වෙනවා. තාක්ෂණ පරිසරයේ නිසා නව ශිල්ප ක්‍රම නව යන්ත්‍රෝපකරණ තුලින් හොඳ අමුඩාවේ පාවිච්චි කරලා ක්වොලිටි බහන්න හදනවානේ. ඒ නිසා ගුණාත්වය ඉහළ යනවා. ඒ නිසා ඉල්ලුම ඉහළ යනවා. විකුණුම් සහ ලාභ වර්ධනය වෙනවා. අන්න වාසිය. දෙවෙනි එක තමයි නිෂ්පාදන පිරිවැය අඩු වී ලාභ ඉහළ යනවා. මේ තාක්ෂණ පරිසරය නිසා ලේබර් කොස්ට් එක අඩු කරගන්න පුළුවන්. නාස්ති වීම අඩු කරගන්න පුළුවන්. දැන් රොබෝටික් තාක්ෂණය පාවිච්චි කරාම නිෂ්පාදනයේ වැරදි වෙන්නේ නැහැනේ. දෝෂ වෙනවා කියන වියදමක් යනවනේ. සම්පත් නාස්ති කරනවනේ. දෝෂ වෙන්නේ නැහැ, වැරදි වෙන්නේ නැහැ. තේරුණාද? සම්පත් නාස්ති වෙන්නේ නැහැ. අනික ශ්‍රමිකයෝ 10 දිනක් කරන වැඩ එක රෝබෝ කෙනෙක් කරනවා. මොකද නිෂ්පාදන පිරිවැය අඩු වෙනවා. ඒ නිසා ලාභ ඉහළ යනවා. අනික වංචා හා දූෂණවම කරනවා. තාක්ෂණ පරිසරය මගින් නවීන තාක්ෂණික මෙවලම් විශේෂම ආරක්ෂිත මෙවලම් උපක්‍රම ආරක්ෂිත මෙවලම් ඒ කියන්නේ සේෆ්ටි ඉක්විප්මන්ට්ස් හඳුන්වලා දීම තුළ අපි ඒව අපේ ව්‍යාපාර කටයුතු වල ආදේශ කරගත්තම මොකද වෙන්නේ? වංචා දූෂණ කිරීමේ ඉඩ ප්‍රස්ථා නැති වෙලා යනවා. විශේෂයෙන්ම CCTV කැමරා තාක්ෂණය වගේ දේවල් ආදේශ කර ගැනීම මොකද වෙන්නේ? සේවකයින් හොඳින් නිරීක්ෂණය කිරීමේ හැකියාව ලැබෙනවා. සේවකෝ දන්නවා මේක අපිට කැමරාවකට පේනවා කියලා. අනිවාර්යෙන් වංචා දූෂණ වලින් ඒගොල්ලෝ ඉවත් වෙනවා. ඊළඟට සේවකීන් පාලනය පහසු වෙනවා. නිවසේ සිටම වුන් නිරීක්ෂණය කළ හැකියි. සේවකීන් පාලනයත් පහසුයි. CCTV කැමරා පද්ධතියක් ස්ථාපිත කළා. තේරෙනවද? එහෙනම් අපේ නිවසේ ඉඳන් කාර්යාලයේ ඉඳන් පුළුවන් අපේ කර්මාන්තශාල ඇතුළේ සේවකයන්ගේ ගති ලක්ෂණ, ඒගොල්ලෝ වැඩ කරන චර්යා ලක්ෂණ නිරීක්ෂණය කරන්න පුළුවන්. කවුද වැඩ කරන්නේ, කවුද වැඩ නොකරන්නේ කියලා ලේසි සේවකෝ දන්නෝ. ඒ නිසා සේවකෝ දන්නෝ අපි වැඩ නොකරොත්, අපි අයිස් ගැහුවොත්, අපි මුල්ලකලා නිදාගත්තොත්
අපිට මේක පේන අපිට මැනේජ්මන්ට් එකෙන් අපිට පනිෂ්මන්ට් එක හම්බ වෙනවා ඒගොල්ලෝ කරන්නේ නැහැ. නිකම්ම සේවක පාලනේ පහසු. නිකම්ම ස්වයං පාලනය ඇතුළු සේවක වැඩ කරන්න ගන්නවා. ඊළඟට වෙළඳ කටයුතු වඩාත් කාර්යක්ෂම වෙනවා. වෙළඳ කටයුතු ඉක්මන් වෙනවා කාර්යක්ෂම වෙනවා. මොකද අන්තර්ජාලය ඔස්සේ පුළුවන් අපිට වෙළඳ තොරතුරු හුවමාරු කරගන්න. ඊමේල් ක්‍රමයට අපිට ෂණිකව ඇණවුම් ලබන්න පුළුවන්. ක්‍රෙඩිට් කාඩ් වැනි ඉලෙක්ට්‍රෝනික මුදල් මගින් අපිට ඉක්මනින් අපිට ගෙවීම් ලබන්න පුළුවන්. අපි එන ඉක්මනින් බහන්න යවනවා. මොකද වෙළඳ කටයුතු වඩා ක්‍රියාශීලී වෙනවා. වෙනද අපි ඇණවුමක් කරලා ඒක ගුවන් තැපෑලෙන් යවනවා. නැත්තම් සීමේල් එකේ මුහුදු තැපෑලෙන් මාස ගාණක් යනවා. ඒ ගුවන් තැපෑලෙන් ගියත් සතියක් විතර යනවා. ආයි පිළිතුරු එන්න යනවා. බහන්න ඇණවුම් කරනවා. මාස ගාණක් යනවා ගෙන්න දැන් එහෙම දවසින් දෙකකින් ගෙන්නන්න පුළුවන්. නේ ඒ වගේ වෙළඳ කටයුතු ක්‍රියාශීලී. ඒ වගේම තමයි අහිතකර ලක්ෂණක් තියෙනවා. තාක්ෂණ පරිසරය මගින් ව්‍යාපාර වෙත අහිතකර ලක්ෂණ උදා කරනවා. එකක් තමයි බහණ්ඩ ඉක්මනින් යල් පැනීමේ අවදානම්. ඕක හරි අවාසියක් ඕක. දැන් අපි කිව්වනේ මේ අද කිව්වා අද වාඩිමිත් කිව්වා සාර්ව පරිසරයේ තුල වේගයෙන්ම වෙනස් වන පරිසරය එකකේ තමයි තාක්ෂණ පරිසරය. තාක්ෂණ පරිසරයේ වේගයෙන් වෙනස් වීමේදී මොකද වෙන්නේ? ඊටාම කෙටි කලක් තුල වෙළඳ පොළට අලුත් භාණ්ඩ හා සේවා එනවා. එනකොට පැරණි භාණ්ඩේ අපි කියන මොකද අපි පරිභෝජනයෙන් ඈත් කරනවා. පරිභෝජනයෙන් ඈත් කරනවා කියන්නේ මොකද්ද? යල් පරිනවා. ඒ කියන්නේ ඒ භාණ්ඩේ නැෂ්‍ය වෙලා නෙවෙයි. අබලන්ත් වෙලා නෙවෙයි. දෝෂ සහිත තත්ත්වයටපත් වෙලා නෙවෙයි. ඒ භාණ්ඩයට වඩා පහසුවෙන් පරිහරණය කළ හැකි භාණ්ඩයක් නිසා ඒ භාණ්ඩයට වඩා නවීන අංගෝපාංග සහිත භාණ්ඩයක් නිසා අපි යන අලුත් භාණ්ඩයට. ඒක පැරණි භාණ්ඩය එල්පයිනවා. අපි ඒ භාණ්ඩයට අපි තුමු රුපියල් ලක්ෂයක් වියදම් කරා කියලා. ලක්ෂයක් වියදම් කරලා අඩු ගන්න රුපියල් 25000ක්වත් අපි තාම ඒකේ ප්‍රතිඵලය ගත්තේ නැහැ. අපි මාස දෙකයි පාවිච්චි කළේ. ඒක අයින් කරා යල්පැන ගියා. ඒ නිසා යල්පැන ගිය භාණ්ඩ වලින් වෙන පාඩුව විද ගැනීම අවදානමක් ව්‍යාපාරේ නැති වෙනවා තාක්ෂණ පරිසරයේ මගින්. දෙවෙනි එක තමයි ව්‍යාපාර තරංකාරීත්වය වර්ධනය වෙනවා. මේ තාක්ෂණයේ විශේෂම sannivedana තාක්ෂණය තුල ඇතිවෙච්ච වර්ධනය නිසා දැවැන්ත තරංකාරීත්වයක් ඇති කරන ප්‍රවර්ධනයට අන්තර්ජාලය ඔස්සේ විවිධ සමාජ ජාල හරහා YouTube කියයි Instagram කියයි ඒ විවිධ සමාජ ජාල හරහා දැඩි ලෙස බහඬ ප්‍රවර්ධනයක් කරනවා. ඒ වගේම sannivedana තාක්ෂණයේ ප්‍රවාහන තාක්ෂණ උදාගෙන ලෝකයේ එක එක රටවල ජාත්‍යන්තර වෙන සල්පිල් ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් ෆෙයාර්ස් and exhibition ජාත්‍යන්තර සල්පිල් සහ ප්‍රදර්ශන වලට අපි මෙහෙන් අපි තොරතුරු හුමාරු කරා අපි මෙහෙන් බහඬ හා සේවා යවනවා. මෙහෙන් අපි පුහුණු කළ සේවකයෝ යවනවා. පුළුල් ප්‍රවර්ධනයක් කරනවා. තේරෙනවද? මොකද මේ දියුණු තාක්ෂණය පාවිච්චි කරද්දී අපට සිදු වෙනවා මේ දියුණු තාක්ෂණ ක්‍රියාවලිය ආදේශ කරගෙන විශාල ප්‍රවර්ධනයක් කරලා ලෝකේ ජය ගන්න. ඊළඟට ජල්පිනු ප්‍රාග්ධන ගැටලු මතු කරනවා. විශේෂයෙන්ම ප්‍රාග්ධන අයිටම් වල යන්ත්‍රෝපකරණ ළමයි. දැන් අපි රුපියල් මිලියන 10ක් එනම් කෝටියක් ලක්ෂ 100ක් වියදම් කරලා මැෂින් එකක් ගත්ත කියන්නකෝ. ওই මැෂින් එකෙන් අපිට අවුරුද්දක් වැඩ කරද්දී ලක්ෂ 20ක විතර ආදායමක් උපය ගන්න පුළුවන් කියන්නකෝ. මැෂින් එක හදන භාණ්ඩ වලින්. එහෙනම් ලක්ෂ 20ක් නම් අවුරුදු 5ක් ගිය තැන අපි මැෂින් එක ගන්න වියදම් කර ලක්ෂ 20 ඒ මැෂින් එකෙන් භාණ්ඩ හදලා විකිණීමේ ලැබෙන ලාභයෙන් කවර වුණා. මං කියන එක තේරෙනවද? ලක්ෂ 100කට මැෂින් එක ගත්තා. අවුරුද්දක් වැඩ කරලා ඒකේ භාණ්ඩ නිෂ්පාදනය කරලා විකුණද්දි ලැබෙන ලාභය ලක්ෂ 20ක් එනවා. ඒ වගේ අවුරුදු 5ක් යද්දි ඒ මැෂින් එක භාවිතයෙන් භාණ්ඩ හදලා විකිණීමේ ලැබු ලාභය ලක්ෂ 20 ගානේ අවුරුදු 5කදී ලක්ෂ 100 එනවනේ. ඒ කියන්නේ අපි මැෂින් එකට යට කළ මුදල අවුරුදු 5කදී ආවරණය වෙලා ඉවරයි. ඊට පස්සේ මැෂින් එක හොරු ගත්තත් කමන්න අපිට පාඩු නෑ. නමුත් මේ නවීන තාක්ෂණ නිසා මොකද වෙන්නේ අවුරුදු දෙකකින් දෙකකට පස්සේ මේ මැෂින් එකම මොඩිෆයි වෙලා එනවා. මේට අපි තුමු විදුලි දහනය අඩුයි. සුරක්ෂිතයි. පරිහරණය හරිම පහසුයි. තනි පුද්ගලයෙකුට කාන්තාවකට පව පරිහරණය කරන්න ලේසි. අනික නඩත්තු වියදම ඉතාම අඩුයි. පාර්ට්ස් ලාභයි. නම් මොකද වෙන්නේ? නිෂ්පාදන වේගය වැඩි විශේෂයෙන්. අපි මාරු වෙනවා මැෂින් එකට. ඒ මැෂින් එකක් ගත්තා කියන්නේ අර මැෂින් එක අයින් කරනවා ලක්ෂ 100ක් යොදවලා ගත්තා. ලක්ෂ 20 ගාන අවුරුද්දකට 40ක් ආවරණ වුණා. 60ක් ආවරණය වුණේ නැහැ. කවදාකවත් ඒක අපිට උපයන්න බෑ. ඒක තමයි යල්පිනු ප්‍රාග්ධනය කියන්නේ. ඒ වගේ ප්‍රශ්නත් ඇති කරනවා.
ආරම්භ කිරීමට විශාල ප්‍රාග්ධනයක් වැය කළ යුතුයි. මේ තාක්ෂණයත් එක්ක sannivedana තාක්ෂණය, යාන්ත්‍රික තාක්ෂණය තේරෙනවද? ඒ සියලුම තාක්ෂණික මෙවලම් ස්ථාපිත කරලා සේවකයොත් ඒ සදා පුහුණු කරලා මේ නවීන තාක්ෂණය හා මුසු නවීන තාක්ෂණය හා සබැදි ව්‍යාපාරයක් අරබන්න ආරම්භයේදී ඉහළ ස්ථාවර පිරිවෙයක් දරන්න වෙනවා. තේරුණාද? එතකොට ඒ සඳහා අපිට විශාල පරිශ්‍රමයක් දරන්න වෙනවා. ඒකත් ලොකු ප්‍රශ්නයක්. වෙනවා. සමහරට බැංකු ණය ගන්න නෙවෙයි, අධික පොලියක් ගවන්න නෙවෙයි, අතිරේක පිරිවැයක් දරන්න නෙවෙයි නේ. ඊළඟට ප්‍රවර්ධන පිරිවැය ඉහළ ගොස් ලාභ පහළ යනවා. තේරුණාද? දැන් මේ තාක්ෂණය නිසා අපි ගොන අනිවාර්යෙන් විශාල ප්‍රවර්ධනයක් කරන්න ඕන කියලා. ඒ ප්‍රවර්ධනය කරනවා කියන්නේ අපි අනවශ්‍ය පරිදි වියදමක් දරනවා. ඒ වියදම දැරීමේ ප්‍රතිඵලය අපට ලැබිය හැකිව තිබූ ලාභයෙන්, අපට උපයා ගත හැකිව තිබූ ලාභයෙන් කොටසක් පිරිවැයක් වශයෙන් එළියට යනවා. ඒ වගේ අවාසිත් තියෙනවා. ඊළඟට ව්‍යාපාර පරිසරයේ අභ්‍යන්තර හා බාහිර වශයෙන් වර්ග කළ හැකියි. අභ්‍යන්තර හා බාහිර පරිසරයේ අධ්‍යයනයෙන් ව්‍යාපාරික ලැබෙන ප්‍රතිලාභ දෙක බැගින් සඳහන් කරන්න. පුළුවන් නේ දැන් කරන්න. එතකොට අභ්‍යන්තර ව්‍යාපාර පරිසර අධ්‍යයනයමකින් අපිට ප්‍රධාන වාසි දෙකක් දකින්න පුළුවන්. කතා කරන්නේ මතක ඇතිනේ. මොකද්ද? අභ්‍යන්තර පරිසර අධ්‍යයනය කරාම තමයි අපි දකින්නේ ව්‍යාපාර සතු ශක්තිය. ඒ කියන්නේ ව්‍යාපාරයේ තියෙන සම්පත්ධාරිතාවය, සේවක හැකියාවන් තේරෙනවද? ඒ ව්‍යාපාරයට බාහිර මූල්‍ය ආයතන සමග ඇති සැබැදියාවන්, ඒ නිසා පහසුවෙන් ලබා ගැනීම හැකියාව, අන්නේ ශක්තියින් හඳුනා ගන්නයි, ඒ ශක්තියින්ගෙන් ප්‍රයෝජන ගන්නයි අවස්ථාව උදාහරණ. ප්‍රධාන වාසිය ඒකයි. අභ්‍යන්තර පරිසරයේ ලැබෙන අභ්‍යන්තර පරිසර අධ්‍යයනයේ ලැබෙන ප්‍රධාන වාසිය මොකද්ද? ව්‍යාපාරයේ සතු ශක්තියින් හඳුනාගෙන ඒ ශක්තියින්ගෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. දෙවෙනි එක තමයි අභ්‍යන්තර පරිසර විග්‍රහයෙන් දුර්වලතා. දුර්වලතා හඳුනා ගන්න පුළුවන්. ශක්තියින් වගේම දුර්වලතාවක් තියෙනවා. දැන් ව්‍යාපාරයේ තුල ඉන්න පුහුණු උගත් ශ්‍රමිකයෝ, පළපුරු ශ්‍රමිකයෝ. හැබැයි දැන් ඒගොල්ලෝ අලස වෙලා, ඒගොල්ලෝ අභිප්‍රේරණ වෙලා නැහැ. වැඩ කරන්නේ බොහොම සෙමින්, මන්දගාමී ලෙස. අන්න දුර්වලතාවය. ඒ දුර්වලතාවයේ අපිට හඳුනාගෙන අපිට පුළුවන් ඒගොල්ලන්ට ප්‍රෝත්සාහන දෙන්න, දිරිගැන්වීම වැටුප්‍රම හඳුන්වා දෙන්න, පුහුණුවක් ලබා දෙන්න. විශේෂයෙන්ම විදේශගත පුහුණුවකට යවුවොත් ඒගොල්ලෝ එන්නේ බොහොම තෘප්තියෙන්. එකක් විදේශ සංචාරයකට ගියා වෙනවා, අනික තමන්ගේ දැනුම අලුත් කරගත්ත වෙනවා, තමන්ට ඉහළ පිළිගැනීමක් ලැබෙනවා නේද? අන්න උනන්දුවෙන් වැඩ කරනවා. ඒ වගේ දුර්වලතා හඳුනාගෙන දුර්වලතා බැහැර කිරීමට පිළියම් ආදේශ කරන්න පුළුවන්. හරිනේ? ඊළඟට බාහිර පරිසරය. බාහිර පරිසර අධ්‍යයනය කිරීමෙනුත් ව්‍යාපාරයකට ප්‍රධාන වාසි දෙකක් ලබා ගන්න පුළුවන්. මොනවද? බාහිර පරිසර අධ්‍යයනය කරාම තමයි ව්‍යාපාරයට ලැබෙන අවස්ථා හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ව්‍යාපාරයට ලබාගත හැකි අවස්ථා හඳුනා ගැනීමටත් ඒ අවස්ථා වලින් ප්‍රයෝජන ගැනීමටත් හැකියාව ලැබෙනවා. මතන opportunities අවස්ථා කිව්වේ කිසියම් ව්‍යාපාරයකට, අලුත් ව්‍යාපාරයකට ප්‍රවේශ වීමට ඇති හොඳම මාර්ගයක්, හොඳම කාලයක් කියන එක. තේරෙනවද? අන්නේ අවස්ථා හඳුනාගත්තොත් තමයි අපට අවස්ථා වලින් වැඩ ගන්න පුළුවන්. දැන් බාහිර පරිසර අධ්‍යයනය කරේ නැත්නම් අපි අවස්ථා දකින්නේ. අවස්ථා දකින්නේ නැහැ. කියන්නේ අපි අලුත් ව්‍යාපාර අවස්ථාවකට ගමන් කරන්නේ නැහැ. දැන් මේ බාහිර පරිසරය අධ්‍යයනය කරන නිසා අපට අලුත් ව්‍යාපාර අවස්ථා පේන්න ගන්නවා, හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ අවස්ථා සත්‍ය ව්‍යාපාර අවස්ථාව බවට පෙරලා ගන්න පුළුවන්කම ලැබෙනවා. එක වාසිය. දෙවන වාසිය තමයි තර්ජන. බාහිරින් ව්‍යාපාරයට එල්ලවන තර්ජන හඳුනා ගන්නත් පුළුවන්. ඒ තර්ජන හඳුනාගෙන ඒ තර්ජන බැහැර කරගන්න අපට පිළියම් යොදන්න පුළුවන්. අපේ ශක්තියන් හඳුනාගෙන නෛතික ක්‍රියාමාර්ග තුලින් සමගාමී සහෝදර ව්‍යාපාරිකයන්ගේ දායකත්වයෙන් සහයෝගීතාවෙන් අපිට පුළුවන් තර්ජන වලට මුහුණ දෙන්න. තේරෙනවද? තර්ජන හඳුනා ගැනීමටත් තර්ජන වලට සාර්ථක මුහුණ දීමටත් හැකියාව ලැබෙනවා. ඊළඟට 21 වෙනි ප්‍රශ්නය, පහත දක්වා ඇති සාර්ව පරිසර සාධක අතර පවතින අන්තර් සම්බන්ධතාව එක් උදාහරණයක් බැගින් දෙමින් පැහැදිලි කරන්න. මෙන්න තවත් හොඳ ප්‍රශ්නයක්. මං කෝර අපේ පේපර් එකේ දරුණු තියෙන ප්‍රශ්න රටාවල් 27ක් කිව්වනේ. ප්‍රශ්න අහන විදි 27ක්. එයින් තව විදියක් මේ. පහත් දක්වා ඇති සාර්ව පරිසර සාධක අතර, කියන්නේ සාර්ව පරිසර
සාධක දීලා දෙන කපල් යුගල දෙකක් දීලා තියෙනවා. අතර අන්තර් සම්බන්ධතාව මේ හැම යුගලයක් අතරම එකිනෙක අතර අන්තර් සම්බන්ධයක් තියෙනවා. එක් උදාහරණයක් බැගින් දෙමින් පැහැදිලි කරන්න. දැන් උදාහරණයක් වශයෙන් ස්වභාවික පරිසරයයි සමාජ හා සංස්කෘතික පරිසරය අතර සාර්ව පරිසරයක දෙකක් තමයි නමුත් අන්තර් සම්බන්ධයක් තියෙනවා. දේශපාලන පරිසරයයි ආර්ථික පරිසරයයි සාර්ව පරිසරයක දෙකක් තමයි. එනමුදු මේ දෙකෙත් අන්තර් සම්බන්ධයක් පෙන්වන්න පුළුවන්. එතකොට අපි මේකට උත්තරයක් බැලුවොත් දැන් ස්වභාවික පරිසරය ගමුකෝ. ස්වභාවික පරිසරයේ දරුවනේ ස්වභාවික සම්පත් තියෙනවා. එහෙම හිතන්නකෝ ස්වභාවික සම්පත් තියෙනවනේ. එතකොට මේ ස්වභාවික සම්පත් විනාශ වෙන්න බෑනේ. දැන් මේ දවස්වල ලෝකේම කතා කරන සංකල්පයක් තමයි සස්ටේනබල් ඩෙවලොප්මන්ට් කියන කන්සෙප්ට් එක. මොකද්ද? තිරසර සංවර්ධනය. තිරසර සංවර්ධනය වෙන්නේ මොකද්ද? වර්තමාන පරම්පරාවේ අවශ්‍යතා සහ වුවමනා සපුරා ගන්නව අනාගත පරම්පරාවේ අවශ්‍යතා සහ වුවමනා සපුරා ගැනීමට ඇති අයිතීන්ට බාධා නොකර. නැත්නම් අනාගත පරම්පරාවටද ස්වභාවික සම්පත් කොටසක් රඳවා ගනිමින් වර්තමාන පරම්පරාවේ වුවමනා සදා සම්පත් භාවිතා කරන්න කියන තර්කය. හරිද? එතකොට ස්වභාවික පරිසරයේ තියෙන ස්වභාවික සම්පත් නිකම්ම විනාශ වෙලා යාවි. සමාජ හා සංස්කෘතික පරිසරයක් උසස් පරිසරයක් අපිට නැත්තම්. දැන් අපිට හොඳ උසස් සංස්කෘතියක් තියෙන උසස් සමාජ මට්ටම් තියෙන තත්ත්වයක් උදා වෙලා තියෙනවා නම් අපේ සංස්කෘතිය අපේ ඇඟේ දුවන නිසා අපේ යහපත් සමාජ ආකල්ප අපේ ඇඟේ හිතවල තියෙන නිසා අපි මේ ස්වභාවික සම්පත් විනාශ කරන්නේ. අපේ සංස්කෘතිය බොහොම පහළ සංස්කෘතියක් නම් අනිවාර්යයෙන්ම අපි ස්වභාවික සම්පත් හිතාමතාම විනාශ කරනවා. ඒතර අනාගත පරම්පරාවට සම්පත් ඉතුරු වෙන්නේ නැහැ. තේරෙනවද? ඒ නිසා ස්වභාවික පරිසරය අනුව ස්වභාවික පරිසරයෙන් බිහි කරන ස්වභාවික සම්පත් අර පිරිමැසුම්දායක ලෙස පාවිච්චි කරන්න පෙළඹවීමක් ඇති කරනවා සමාජ සංස්කෘතික පරිසරය. අන්න ඒකේ සම්බන්ධය. අනික් අතට මෙහෙමත් හිතන්න පුළුවන්. ස්වභාවික පරිසරය තුලින් මිනිස්සුන්ට ජීවත් වෙන්න හිතකර නිසංසල පරිසරයක් නිර්මාණය කරනවා නම් අධික උණුසුමක් නැති, අධික සීතලක් නැති, ස්වභාවික වෘක්ෂලතා වලින් පිරිච්ච, ඇලදොල ගංගා වලින් පිරිච්ච ජීවත් වෙන්න හිතකර පරිසර නිර්මාණය කරා නම් එවැනි පරිසරයක් තුල ජීවත් වෙන මිනිස්සුන්ගේ සිත් පහන් තත්ත්වයටපත් වෙනවා. සිත් සංසුන් වෙනවා. තේරුණාද? එවැනි පුද්ගලයන් තුල යහපත් ආකල්ප, විශ්වාස, අගනාකම් ප්‍රතිමා නැති වෙලා හොඳ සංස්කෘතියක් බිහි වෙනවා. එහෙනම් ස්වභාවික පරිසරයේ යහපත් නම් යහපත් සංස්කෘතික පරිසරයක් බිහි කරන්න ඒක දායක වෙනවා. අන්න අන්තර් සම්බන්ධය, අන්තර් ක්‍රියාකාරීත්වය. තේරුණාද? ඊළඟට දේශපාලන පරිසරය, ආර්ථික පරිසරය. මේකත් එහෙමනේ. දේශපාලන පරිසරය තුල රටේ සංවර්ධනයට හේතු වන යහපත් ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය කළොත් ඒ ආර්ථික ප්‍රතිපත්ති මත ක්‍රියාත්මක වීම තුළින් මොකද වෙන්නේ? රටේ නිෂ්පාදනයේ සේවා නියුක්තිය වර්ධනය වෙලා ආර්ථිකය ශක්තිමත් වෙනවා. මිනිස්සුන්ගේ ආදායම් වැඩි වෙලා, ක්‍රය ශක්තිය වැඩි වෙලා මිනිස්සු හොඳ භාණ්ඩ ආසේව පරිභෝජනය කරලා ජීවන තත්ත්වය වර්ධනය කරගන්න. එහෙනම් ආර්ථික ශක්තිමත් ආර්ථික පරිසරය. තේරුණාද? ඒ වගේ සම්බන්ධයක් තියෙනවා. ඊළඟට 22කින් අහන්නේ ලංකාවේ වයස්ගත ජනගහනයේ වැඩිවීම අවස්ථාවක් විය හැකි කර්මාන්තයක් හා තර්ජනයක් විය හැකි කර්මාන්තයක් බැගින් නම් කර ඊට හේතු දක්වන්න. 2017 අහපු විභාග ප්‍රශ්නය. හොඳ ප්‍රශ්නයක්. දැන් මේ කියන්නේ ප්‍රජා පරිසරය සම්බන්ධ ප්‍රශ්නයක් මේකනේ. ලංකාවේ වයස්ගත ජනගහනයේ වැඩි වෙනවා කියලා හිතන්නකෝ. ඉහළ යනවා. නම් ඒක අවස්ථාවක් හා තර්ජනයක් විය හැකි කර්මාන්තයක් බැගින් නම් කර හේතු දක්වන්න. මෙන්න අවස්ථා තමයි සෞඛ්‍ය සේවා පුළුල් වෙනවා. සෞඛ්‍යංශයේ ව්‍යාපාර අවස්ථා ඇති වෙනවනේ. ඒ වයස්ගත ජනගහනය වැඩි වෙනකොට ඒගොල්ලෝ රෝගී තත්ත්වයන්ට භාජනය වෙනවා. එහෙනම් ප්‍රයිවට් හොස්පිටල්, ඒ වගේම ප්‍රයිවට් හොස්පිටල්, රජයේ රෝහල් අනිවාර්යෙන් වැඩි කරන්න වෙනෝනේ. විශේෂයෙන්ම රජයේ රෝහල් වල පුළුල් කිරීමේ වේගය අඩු නම් පෞද්ගලික අංශයේ රෝහල් වැඩි කරනවා. අනිවාර්යෙන් පෞද්ගලික අංශයේ රෝහල් වල ඉල්ලුමක් ඇති වෙනවා. ඊළඟට වැඩිහිටි නිවාස ව්‍යාප්ත වීම. ඕෆනේජස් කියලා කියන්නේ ඕල්ඩ් හවුසස්, මහලු නිවාස. දැන් ගෙවල් වල මේ වයස්ගත අය තියාගන්න එක වදයක්. මොකද ගෙවල් වල අයට කාර්ය බහුලයි. රැකියාවලට යනවා දෙන්නම. දරුවෝ ඉස්කෝල වලට යනවා. වයස්ගත කෙනා තනියම. ඒගොල්ලෝ බලා ගන්න කෙනෙකුත් නැහැ.
අන්තිමට මොකද ලොකු ප්‍රශ්නය. ඊට වඩා හොඳයි සුවදායකයි සුරක්ෂිත හොඳ පාලිකාවන් ඉන්න පාලකයන් ඉන්න මහල් නිවාසකර ගිහිල්ලා බාර දෙනවා. තේරෙනවද? එහෙනම් එවැනි අවස්ථාව එවැනි ව්‍යාපාර වලට අවස්ථා උදා වෙනවා. ඊළඟට සාත්තු නිවාස ව්‍යාප්තිය. දැන් වයස්ගත අය අපිට දීර්ඝ කාලීන රෝග වලට භාජනය වෙනවා. සමහරවිට ඔපරේෂන් එකක් කරනවා. දැන් මම දන්න අපේ යාළුවගේ අම්ම කෙනෙක්ගේ කකුලක් කපන්නත් උනා. එයාගේ දරුවෝ රටේ ඉන්නවා මෙහෙත් ඉන්නවා. ඉතින් දරුවන්ට තනියම කරන්න බෑ. ගැහැණු තමයි ගොඩක් දුවලා. මේ පුතා දෙන්නේ එක්කෙනෙකුට එක්කෙනෙක් මෙහෙ. ඒගොල්ලන්ට කරන්න බෑ. ඒගොල්ලෝ මොකද කරේ? මේ නුගේගොඩ ප්‍රදේශයේ තියෙන සාත්තු නිවාසෙට හොස්පිටලෙන් කෙලින්ම ගෙනාවේ සාත්තු නිවාසෙට. සාත්තු නිවාසේ මාස 2ක් විතර තියාගෙන ප්‍රතිකාර කරලා හොඳටම සුවපත් වුණාන් පස්සේ තමයි ගෙදර අරන් ගියේ. අන්න වයස්ගත ජනගහන වෙනවා. සාත්තු නිවාස වලට අවස්ථාව. සමහරට මියන කම්ම සාත්තු නිවාස තමයි බලා ගන්න. බෙහෙත් තේත් කරන ඔක්කොම කරන්නේ ඒගොල්ලෝ. අපි වේදම් කරනවා. ඊළඟට වයස්ගතයට ගැළපෙන ආහාර පාන නිෂ්පාදනය. වයස්ගත වෙනකොට මේදේ වැඩි ආහාර සීනි අධික ආහාර පරිභෝජනයෙන් ඈත් වෙනවනේ. එහෙනම් sugarless food සීනි රහිත ආහාර මේදේ අඩු ආහාර fatless food මේද රහිත ආහාර නිෂ්පාදනය කරන්න ඒවට ඉල්ලුමක් ඇති වෙනවා. අන්න ඒවට අවස්ථාව උදා කරනවා. තේරුණාද? එතකොට කර්මාන්තයක් බෙගෙනකොට මේ එකක් ඇති. මම මේ කීපෙම දැම්මම එකක් ඇති. නම් කරලා හේතුත් කියන්න ඕන. හේතු මොනවද? වයස්ගත ජනගහනය වැඩි වෙනකොට ඒගොල්ලන් රෝගී තත්ත්වයන්ට භාජනය වීම සම්භාවිතය වැඩි. ඒ නිසා අන්න සෞඛ්‍ය පහසුකම් සාත්තු නිවාස ලබා දෙන්න සිදු වෙනවා. ඒත් එක්ක වයස්ගත ජනගහනයේ අවශ්‍යතා සහ වුමන ඉෂ්ට කරන්න වර්තමාන සමාජයේ නිදහස නැති වෙලා තියෙනවා කාර්යබහුලත්වය නිසා. ඒ නිසාත් අන්න මහල් නිවාස වගේ අවස්ථාවලට අවස්ථා උදාන බව කියන්න ඕන. තේරුණාද? ඊළඟට ඒ අවස්ථාවගේම තර්ජන නැති කරන කර්මාන්තත් ඇහුනේ මේ ප්‍රශ්න කොටසක් වශයෙන්. එකක් තමයි රජයේ සහන. දැන් රජයේ සුබ සාධන දෙපාර්තමේන්තු තියෙනවා නම් ඒ සුබ සාධන දෙපාර්තමේන්තු වල තර්ජනයක් වෙන්නේ මොකද්ද? වයස්ගත ජනගහනය වැඩි වෙන්න ඒගොල්ලන්ට ආධාර කරන්න වැඩි වෙනවා. ඩෝල් එකක් කියලා විදේශවල කියන්නේ ඩෝල් එක අපි කියන්නේ රංක පිම්පඩි වැඩි කරන්න වෙනවා. තර්ජනය. බැංකු තැන්පතු වලට ඉහළ පොලියක් ගෙවන්න වෙනවා. බැංකු තැන්පතු දැන් තියෙන ජේෂ්ඨ පුරවැසි තැන්පතු ගිණුම් තේරෙනවද? එහෙනම් ඒවට අනිකුත් අයට වඩා පොලිය. එහෙනම් බැංකු වලට ඒක අමතර වියදමක් වෙනවා. අනිත් අයට අඩු පොලිය වල වැඩි පොලිය. අන්න තර්ජනය. රක්ෂණ ව්‍යාපාරවල අවදානම් වැඩි කරනවා. ඇයි? වයස්ගත අය ඉක්මනින් රෝගී වෙනවා. ඉක්මනින් අභාවයට යන්න පුළුවන්. මිය දෙන්න පුළුවන්. එහෙම වුණොත් වන්දි ගවන්න වෙනවා. තරුණ අයට රක්ෂණ උප ප්‍රධානය කරලා වන්දි ගෙවීම අවදානම් අඩුයි. මේගොල්ලන්ට වැඩි. තර්ජනය. පුඤ්ඤාධාර දීමන හිල යනවා. පුඤ්ඤාධාර දීමන දෙන්න වෙනවා. අන්න ඒ වගේ අවස්ථාවක්. මොකද මේගොල්ලන්ට යැපීම සඳහා ආදායම ස්ථිර ආදායම මාර්ග නැහැ. සීමිත ආදායමක් තියෙන නිසා අනිවාර්යයෙන් මේ වගේ දේවල් කරන්න වෙනවා. ඒක තමයි හේතු වෙන්නේ. ඊළඟට 23 වෙනි ප්‍රශ්නේ. ගෝලීයකරණය යනු කුමක්දයි අර්ථකථනය කර ඒ දේශීය ව්‍යාපාරිකයේ කෙරෙහි ඇති කරන ධනාත්මක හා ඍණාත්මක බලපෑම් දෙක බැගින් විස්තර කරන්න. පුළුවන් ඒක ගෝලීකරණය කියන එක අපි තරු ලකුණු දෙකකනේ. දැන් මේක උත්තර ලියලා අපි තරු ලකුණු දෙකක් පාවිච්චි කරනවා. එකක් අපි ගෝලීකරණ නිර්වචනය ලියනවා. හරිනේ? අර්ථකථනය කර දේශීය ව්‍යාපාර කෙරෙහි ඇති කරන ධනාත්මක හා ඍණාත්මක බලපෑම් දෙක බැලි ලියනවා. ඒතර අපි මෙතන ලියනවා මේ වගේ දෙපැත්ත ලියන්න පුළුවන් ධනාත්මක බලපෑම් කියලා ලිව්වා. අපි 1 2 කියලා ලිව්ව හේතු දෙක. හරිනේ? මේ පැත්තෙන් ඍණාත්මක කියලා ලිව්වා. 1 2 කියලා හේතු දෙකක් ලියනවා. උත්තරේ පැහැදිලි එතකොට. එකම ප්‍රශ්නය තුල ප්‍රශ්න දෙකක්. අපි තරු ලකුණු දෙකකින් වෙන් කරන උත්තරේ. නිර්වචනේ මෙන්න ධනාත්මක මෙන්න ඍණාත්මක. තේරෙනවද? ඒක ගෝලීකරණය කියන්නේ මොකද්ද? ලෝකේ රටවල් අතර වෙළඳ සම්බාධක බැහැර කිරීම තුලින් රටවල් අතර ඇතිවන ඒකබද්ධතාවය සහ අන්තර් පරාපතාවය. හරිනේ? එතකොට ව්‍යාපාර කරේ කියන ධනාත්මක බලපෑම තමයි පුළුල් වෙළඳපොළක් නිර්මාණය කරනවා. ඒ ලෝකේ රටවල් ගණනාවක ඉල්ලුම ඇති වෙනවනේ. පුළුල් වෙළඳපොළක් නිර්මාණය කරනවා. හරිනේ? දෙවෙනි එක තමයි ව්‍යාපාර ප්‍රමිතීන්ට අනුව ගුණාත්මක නිමවුම් බිහි කරන තත්වයට තල්ලු කරනවා.
දැන් අපේ රට විතර නෙවෙයි ලෝකේ රටවල් ගණනාවකට විකුණන්න එපේ. එහෙනම් ප්‍රමිතීන්ට අනුව ගුණාත්මක භාණ්ඩ නිපදවන්න ඒගොල්ලෝ පෙළඹෙනවා. ඍණාත්මක බලපෑම මොනවද? ඍණාත්මක වෙන්නේ දැඩි ගෝලීය තරඟකාරීත්වයකට මුහුණ දෙන්න වෙනවා. ඇයි එකම රටට අපි රටවල් කීපයක් භාණ්ඩ විකුණන්න try කරනවා. එහෙනම් බලනවා සෙසු රටවල් වලට වඩා තත්ත්වයෙන් උසස් භාණ්ඩයක් සාපේක්ෂව අඩු මිලකට සපයන්න උත්සාහ කරනවා. තේරෙනවද? ඒ නිසා අනිවාර්යෙන් ලොකු තරගයක් ඒ සඳහා ඇති වෙනවා. අනික අලෙවිකරණයේ සම්බන්ධයෙන් විශේෂම ප්‍රවර්ධනයේ සම්බන්ධයෙන් අධික පිරිවැයක් දරන්න වෙනවා. ඒ නිසා අපේ ලාභාන්තිකයත් අඩු වෙන්න පුළුවන්. ඒ වගේ උත්තරය. 24 අභ්‍යාසයේ ඔබ කැමති සාර්ව පරිසර බලවේග දෙකක් නම් කර ඒවා ව්‍යාපාර වෙත ඇති කරන අවස්ථා සහ තර්ජන වලට නිදසුන් දක්වන්න. ඔබ කැමති සාර්ව පරිසර බලවේග දෙකක් නම් කර. එකක් මේ දැම්ම කියවුණා. මොකද්ද? ගෝලීකරණය, ගෝලී පරිසරය. හරිනේ. ව්‍යාපාර වලට ඇති කරන අවස්ථා සහ තර්ජන. මේක ධනාත්මක ඍණාත්මක ඒකම තමයි. තව උත්තරයක් ඕන මේකට ගන්න පුළුවන්. අපි තුන් ප්‍රජා පරිසරය. ප්‍රජා පරිසරය ගත්තොත් අවස්ථාව මොකද්ද? අවස්ථාව තමයි ජනගහන වර්ධනය. අනික වයස් පවුලේ සංයුතිය ඉහළ යාම. දෙකේදීම ඉල්ලුම වැඩි වෙනවා. ලොකු වෙළඳපොළක් හැදෙනවා. ලාභ වර්ධනය වෙනවා. පැහැදිලිනේ? තර්ජන තමයි ජනගහන වර්ධනයේ සීමිත වීම. ජනගහන වර්ධනය වෙන්නෙම නැහැ. එන අපට මතු අනාගතෙත් නුදුරු අනාගතෙත් ලොකු ඉල්ලුමක් අපේක්ෂා කරන්න බෑ. ලොකු වෙළඳපොළක් නිර්මාණය වෙන්නේ නැහැ. තේරෙනවද? සීමිත වෙළඳපොළක තමයි අපට සක්‍රිය වෙන්න වෙන්නේ. ඒත් එක්කම අපි තුමු පෞල් සංයුතිය අඩු වෙනවා. නැත්තම් අපි තුමු විවාහය කල් දමනවා. විවාහය කල් දමන ප්‍රවණතාවක් ගත්තොත් ඒකත් ප්‍රජා සාධකයක්. එහෙමනම් මොකද වෙන්නේ? මේ උපත් අනුපාතේ පහළ යනවා. දරුවෝ බිහි වෙන්නේ නැහැ. එහෙනම් පෞල් සංයුතිය ඒත් සංකෝචනය වෙනවා. ඉල්ලුම අඩු වෙනවා. ව්‍යාපාර වලට ඒක ලොකු බලපෑමක් කරනවා. වෙළඳපොළ පටු වෙන්නේ. ඒ වගේ උත්තර ලියන්න පුළුවන්. 25 වෙනි අභ්‍යාසයේ බොහෝ විට සාර්ව පරිසර බලවේග ආසන්න පරිසර බලවේග කෙරෙහි බලපෑම් කරන ආකාරයේ නිදසුන් දෙකක් මගින් පැහැදිලි කරන්න. ඔව් මේක සාර්ව පරිසර බලවේග සහ ආසන්න පරිසර බලවේග දෙකම බාහිරනේ. මතකනේ බාහිර පරිසරයේ ප්‍රභේද තමයි බාහිර පරිසරයේ ප්‍රභේද දෙක තමයි මතකයිනේ. බාහිර පරිසරයේ ප්‍රභේද දෙක තමයි මේ දෙක. මොකද්ද? එකක් ආසන්න එකක් සාර්ව. හරිනේ. එකම අංශය තුල දෙකක්. මේ දෙකෙත් සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ අහන්නේ සාර්ව පරිසර බලවේග ආසන්න පරිසර සාර්ව පරිසර බලවේග ආසන්න පරිසර බලවේග කෙරෙහි බලපෑම් කරන ආකාරයේ නිදසුන් දෙකක් මගින් පැහැදිලි කරන්න. එක උත්තරයක් තියෙන මෙන්න. ආර්ථික පරිසර බලවේගයක් වන මිල මට්ටම ඉහළ යාම නිසා ආසන්න පරිසර බලවේගයක් වන සැපයුම් කරෝන්ගේ සැපයුම් වල මිලද ඉහළ යනවා. දැන් එකක් තමයි ආර්ථික පරිසරය. හරිනේ. ආර්ථික පරිසරයට අයිති බලවේගය තමයි මිල මට්ටම ඉහළ යාම. ඉහළ ගියාම ආසන්න පරිසර සාධකයක් තමයි සැපයුම් කරු. හරිනේ. සාධකයක් තමයි සැපයුම් කරු. එහෙනම් ආසන්න පරිසර බලවේගය කරන සැපයුම් කරුවන්ගේ සැපයුම් වලත් මොකද කරන්නේ? ඒගොල්ලොත් මිල ඉහළ දානවා. අන්න සම්බන්ධයි. ආර්ථික පරිසරයේ බලවේගයට මිල මට්ටම ඉහළ ගියේ නැත්නම් සැපයුම් කරොත් අපර සපයන්නේ පහළ මිලක් යටතේ. එහෙනම් ආර්ථික පරිසරය තුල සාපේක්ෂව සාමාන්‍ය මිල මට්ටම ඉහළ ගිය නිසා සැපයුම් කරුවොත් අපිට සපයන්නේ වැඩි මිලකටයි. අන්න දෙක සම්බන්ධ වෙච්ච විදිය. තව එකක් තමයි ආර්ථික පරිසර සාධකයක් වන වැටුප් ඉහළ යාම. තුලින් ගනුදෙනු කරුවන්ගේ ක්‍රය ශක්තිය ඉහළ ගොස් නිෂ්පාදන සඳහා ඉල්ලුම වර්ධනය වේ. ආර්ථික පරිසර සාධකයක් තමයි වැටුප් ඉහළ යාම. පුද්ගලයන්ගේ ආදායම වැඩි වීම. හරිනේ. ඒක හේතු වෙනවා ගනුදෙනු කරුවන්ගේ ක්‍රය ශක්තිය වැඩි වෙන්න. ක්‍රය ශක්තිය වැඩි වුණා මොකද වෙන්නේ? ඒගොල්ලොන්ගේ ඉල්ලුම ඉහළ ගිහිල්ලා නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්කම ලැබෙනවා. ව්‍යාපාරිකයන්ට වාසිදායකයි. ඒතර ගනුදෙනු කරෝ ඉන්නේ කොහෙද? ආසන්න පරිසරයේ. හරිද? එතකොට වැටුප් ඉහළ යාම අයිති ආර්ථික පරිසරයට. එහෙනම් ආර්ථික පරිසර සාධකයක් කරන වැටුප් ඉහළ යාම තුල සාර්ව පරිසර සාධකයේ ඉන්න ගනුදෙනු කරුවාගේ ක්‍රය ශක්තිය වැඩි වෙලා ඉල්ලුම වැඩි වෙනවා. ඒ නිසා නිෂ්පාදනය පුරුදු කරන්න පුළුවන්කම ලැබෙනවා. අන්න බලන්න සාර්ව ආසන පරිසර බලවේගවල තියෙන සහ සම්බන්ධතාවය. එතකොට
අපි දරුවනේ අද පළවෙනි පාඩම් ඒකකේ පාඩම් ඒකක 9ක් තිබුණානේ. ඒ 9ම අපි සාර්ථකව නිම කළා. සම්පූර්ණ පළවෙනි ඒකකේ යුනිට් 9ම මේන් සමාප්තයි. ඊට අමතරව අපි වරින් වර විභාග ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරා පිළිතුරු සහිතව සහ රහිතව. ඒකම මේ කරපු පාඩම් ඒකක ඔබ නැවත මම පාඩම් කරන ක්‍රමය කියලා දුන්නා. ඒ ක්‍රමයට ආවර්ජනය කරන්න ඔබට අනිවාර්යයෙන්ම ප්‍රතිඵල ලැබෙනවා. අපි ඉදිරි පාඩමේදී අලුත් පාඩමකින් පටන් ගන්න හෝ එහෙම නැත්නම් මේ පාඩමට අදාළ අපි තවත් අපි විභාග ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.